මේ ධම්ම සාකච්ඡාව එක අවස්ථාවක් කරගන්න. මේ අතීත සංසාරයක් තිස්සේ මේ ඉපිදි මෙරි ආපු මේ ගමනේදී අපිට බොහෝ මනුස්ස ප්‍රජාවක්, සත්ත්ව ප්‍රජාවක් මුණ ගැහිලා තියෙනවා. ওই මනුස්ස සහ සත්ත්ව ප්‍රජාවට අපි අතින් පුදුමාකාර අවැඩ අසාධාරණකම් සිදු වෙලා තියෙනවා. අපි විසින් අසාධාරණයට ලක් කරපු, අවලට ලක් කරපු කෝටි සංඛ්‍යාත සත්ත්ව ප්‍රජාවක් මේ විශ්වයේ ඉන්නවා. ඒක නිසා ඒ අය ක්‍රෝධයෙන් දැවි ඉන්න පුළුවන්. එහෙම ක්‍රෝධයෙන් දැවි ඉන්න කෙනෙක් ශරීරය දුරට රිංගගෙන ඒ ශරීරය විමානයක් හදාගත්තාම ඒකට නමක් කියනවා පිළිකාව. 100ක් නෙමෙයි 90ක් හැබැයි ඒවා. ඒ අවඩ අසාධාරණට ලක් කරා වූ ඒ සියලුම සත්ත්ව ප්‍රජාවට ඔබ එක හිතින් ආරාධනා කරන්න මේ ස්ථානෙට එන්න හැකියාවක් තියෙනවා නම් මේ ස්ථානෙට ඇවිල්ලා මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. එදා මම ම්ලේච්ඡෙක් විදිහට හැසිරීලා වෙන්නේ නැති. නමුත් අද මම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක්. ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් වෙන මම අද මේ ධර්මයේ ශ්‍රවණය කරනවා. මේ උතුම් වූ නිර්වාණ සාන්තිය සාක්ෂාත් කරගන්න. ඒ නිවන් අවබෝධ කරගන්න මම මේ ධර්මයේ ශ්‍රවණය කරනවා. ඔබත් ඇවිල්ලා මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. මගෙන් ආයම් කිසි අවඩක් අසාධාරණයක් වුණා නම් ඒකට සමා වෙන්න. ඔබත් මේ නිර්වාණ සාන්තිය සාක්ෂාත් කරගන්න කියලා හිතින් මෙනෙහි කරන්න. ඒ වගේම තමන්ට පිහිට ලැබෙන්නා වූ තමන් භක්තියෙන් විශ්වාස කරන්නා වූ යම් කිසි දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවනම් ඒ දෙවියන්ව මේ ස්ථාන වලට තමන්ගේ හිතින් තමන් මම දැන් දේව ආරාධනාව කරනවා තවදී ඒ මොහොතේදී ඒ තමන් භක්තියෙන් ආදරයෙන් සලකන්නා වූ ඒ දෙවිවරුන්ට මේ ස්ථානයට ආරාධනා කරලා ඒ සී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒ සී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගන්න හිතාගෙන ඒ දෙවියන්ට ආරාධනා කරන්න. ඒ වගේම තමන්ගේ මළගිය ඥාතීන් ඉන්නවනම් මේ ගෙදර අය බය වෙන්න එපා. මේ මෙතන ඉන්න මළගිය ඥාතීන්ට ආරාධනා කියලා මෙතන ඉතුරු වෙන්නේ නැහැ ඒගොල්ලෝ. ඒ අය සුසු තැන්වල ඉඳලා බණ අහලා ඒ අර ළඟා කරගන්න අවශ්‍ය දේ ළඟා කරගෙන ඔබලාටත් පින් දීලා. ඔබලාට සිත සාන්තිය ප්‍රාර්ථනා කළා මේ ස්ථාන වලින් සුත වෙලා යයි. ඒ නිසා ඒ ගැන කොහොමද බය වෙන්න එපා. එයාට කොහොමද මේ ස්ථාන ළඟටම එන්න බෑ. ඕ ඈත ඉඳලා හරි වෙන්න පුළුවන්. මොකද මේ ස්ථාන වල මේ ධර්ම ශ්‍රවණේ පවත්වන වෙලාවේදී මහේශාක්‍ය දෙවිවරු මේ ස්ථාන වල වඩිනවා. ඒක මම හොඳ ආකාරව දන්නවා. මේ ස්ථාන වලට මහේශාක්‍ය දෙවිවරු ඇවිල්ලා ඒ දෙවිවරු මේ ධර්මයේ ශ්‍රවණය කරනවා. මනුස්ස ප්‍රජාව ධර්මයේ ශ්‍රවණය කරනට වඩා හරි ආසයි දෙවිවරු ධර්මයේ ශ්‍රවණය කරා. මොකද ඒ අය අද ඒ උත්තරීතර වූ සම්පත්තිය නිදින්නේ. මේ යම් මොහොතක ධර්මයක් ශ්‍රවණය වෙච්ච තථාගතයන් වහන්සේගේ දර්ශන මාත්‍රයක් නිසා. මේ යන්තම් තථාගතයන් වහන්සේව දැක්කා. දැකලා හිත පැහැදුනා. ඊළ දිව්‍ය ලෝක උපදින මහා සැප සම්පතින් ආද්‍යය. ඉතින් ඒ සැප සම්පන්ති ළඟා කරගත්ත තථාගතයන් වහන්සේ නිසා, ඒ ධර්ම රත්නේ නිසා, ඒ ශ්‍රාවක සංඝයා නිසා. ඒක නිසා උන්වහන්සේලා දේශනා කරපු යම් ධර්මයක් ශ්‍රවණය වෙන තැනට මේ දෙවිවරු වඩිනවා. ඒ දෙවිවරු වැඩලා මේ ස්ථාන වලට මේ ස්ථාන වල වෙසෙන්නා වූ සීල දෙනාට ආශිර්වාද කරලා නැවත කියමන් ගන්නවා. ඒක නිසා සියලුම දෙනා තමන්ට ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේට මේ ස්ථානට ආරාධනා කළ මේ ධර්මයේ ශ්‍රවණය කරන් සලකන. තමන්ගේ මළගිය ඥාතීන් ඉන්නවනම් අම්මා තාත්තා ඇතුළු මේ මළගිය ඥාතීන්ට මේ ස්ථාන වල වැඩලා මේ ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා. ශ්‍රවණය කරන්න කියලා ආරාධනා කරනවා. ඔබගේ ආරාධනාව පිළිගෙන මේ ස්ථාන වල වඩින්න පුළුවන් නම් එයාට එන්න පුළුවන් නම් එයා මේ ස්ථාන වලට එයි. ඇවිල්ලා මේ ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒකන එයාත් මේ උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගන්න. යම්කිසි පුද්ගලෙක් වෛරයෙන් බැඳලා ඉන්නවනම් යම්කිසි මළගිය ඥාතිවරයෙක් හෝ මේ ඥාතීත මිත්‍රාදියෙක් කවුරු හරි කෙනෙක් බැඳලා ඉන්නවනම් වෛරයෙන් බැඳලා ඉන්නවනම් ක්‍රෝධයෙන් බැඳලා ඉන්නවනම් එයාට මේ ස්ථාන වලට ආරාධනා කරන්න. ඒ අය මේ ධර්මයේ ශ්‍රවණය වෙන වෙලාවට එයාට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය තේරෙන්න මම මෙච්චර කාලයක් මේ වෛරයෙන් ක්‍රෝධයෙන් මේ ආපු ගමන කිසිම හරයක් නැති බව අවබෝධ කරගෙන තමන්ටත් ආශිර්වාද කළ වෛරයක් දෙකින්ම නැති කරගන්න. එහෙමනම් සියලුම දෙනායි දෙවිවරුන්ට ඇතුළු ඒ සියලු දෙනාට ආරාධනා කරන්න හිතේ. සමන්ත චක්කවාලේසු ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස රුණන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදංසා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදංසා ධම්ම ශ්‍රවණ කාලෝ අයං
නිවන් දකින්නවා කිය බලාපොරොත්තු ඇතිව මේ ධර්මයේ ශ්‍රවණය. දැන් මම ඇත්තටම මේ වැඩපිළිවෙලේදී මම මේක පටන් ගන්න ඉස්සෙල්ලාම කියන්න ඕනේ. මේකට බොහෝම මූලිකත්වය අරගෙන ක්‍රියා කරන පිළිස් බිහි වෙනවා දැන්. ඒ අය තුල කුසල ගංගා, පුණ්‍ය ගංගා හට ගන්න. මේ ධර්මයක් ප්‍රචාරය කරනවා කියන දේ. මේ ආර්ය වූ ශ්‍රී සද්ධර්මයේ ප්‍රචාරය කරනවා කියන එක මේ බොහොම පුංචි දෙයක් කියලා හිතන්නේ. හාමුදුරුවෝ කෝටියක් ගෙන්නලා මෙතන දන් දෙනවට වඩා මහා කුසලයක් සිද්ධ වෙනවා Taman ධර්ම ප්‍රචාරයක් කරන්න පුළුවන්. තව එක්කෙනෙකුට මේ ධර්මය අහන්න සලස්වන්න පුළුවන්. ඉතින් අද ඒ දේ ටික ක්‍රියාත්මක වෙනවා. මේක පුදුමාකාර පිනක්. අද අන්තර්ජාලය හරහා පිරිස් සම්බන්ධ වෙනවා. එයාට කතා කරනකොට එයාට තියෙන ප්‍රශ්න ඔබට පෙර තිබූ ප්‍රශ්න වගේ. ඒ කියන්නේ මේ ශ්‍රී සද්ධර්මය ටික යටපත් වෙලා තිබිලා දැන් මේ යන්තම් මතුවේවි එනවා උඩට. ඒ මතුවේවි උඩට යන ශ්‍රී සද්ධර්මය අපි දැන් කොහොම හරි බෞද්ධයෝ විදිහට අපිට බෞද්ධකමක් පොඩි හරි ගෑවිලා තියෙනවා නම් මම මේ කියන්නේ පරමාර්ථ බෞද්ධත්වය නෙමෙයි. සම්මුති බෞද්ධත්වයේ තියෙන. අපි බෞද්ධ. ඇයි අපේ තාත්තා බෞද්ධ, අම්මා බෞද්ධ, ආච්චි බෞද්ධ, අත බෞද්ධ, අපි බෞද්ධ. උපන්න හතියේ බෞද්ධ. අන්නේ ඒකට කියන්නේ සම්මුති බෞද්ධ. එතකොට සම්මුති වශයෙන් අපි බෞද්ධ නම් ඒ සම්මුති බෞද්ධයන්ට අදුම වශයෙන් තිබිය යුතු දෙයක් තමයි මේ අර යටපත් වෙලා ගිහිල්ලා තිබිච්ච මේ සත්‍ය කොහොම හරි ආයි මතු කරලා ගන්න එක. දැන් මේ යටපත් වෙලා තිබිච්ච ධර්මය දැන් මතුවේවි උඩට ගහනවා. ඒ ගහන වෙලාවේ කොහොම හරි මේ ධර්මය නැවත ප්‍රචාරය කරගන්න පුළුවන් නම් ඒක පුදුමාකාර පිනක්. ඒක නිසා ඉන්ඩිවිජුවලි තනියෙන් හිතට ගන්න මම මේ ධර්මය ප්‍රචාරය කරන්න මොනෝම හරි දෙයක් කරනවා. Facebook කියලා එකක් තියෙනවා. ඕකට ආපු වෙලේ ඉඳලා ලයික් දානවා. ඒක ඒ වෙබ්සයිට් එකක් හදන්න මොකක් හරි තමන්ගේ ඒක මොනවා හරි ඥානයක් තමන්ට තියෙනවා ලැබිච්ච. ඒක මේ ඥානයේ ප්‍රයෝජනට අරගෙන මේ ධර්මයේ ප්‍රචාරය කරනවා. ඒක බින්දු මාත්‍රයක් ප්‍රචාරය කරවලා බලන්න. මම මේ කියන දේ. තමන්ගේ දියුණුව තමන් මේ රටට ආවා හෝ මේවා තමන් ගිහියෙක් වශයෙන් තමන්ට දියුණු වෙන්න ඕනේ. ඒ දියුණුවට ලොකු රුකුලක් මේ ධර්මයේ ප්‍රචාරය කරන්නේ. මම කියනවට කළා බලන්න. අද්දුට ප්‍රත්‍යක්ෂ දේවල් මම කියන්නේ. ඉතින් අද මේ වෙනකොට මේ දේවල් ක්‍රියාත්මක වෙනවා. මෙතන තියෙන්නේ පුද්ගලත්වයක් නෙමෙයි. මම කියලා තියෙන්නේ මගේ නම ගමවත් ගාවන්න එපා. මගේ රූපයක් කොහොමදවත් දාන්න එපා. ඒක නෙමෙයි තියෙන්නේ. මේ මතුවලා එන සත්‍ය කොහොම හරි අපි තියාගත්තේ නැත්නම් නැවත මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වෙනකන් ඉන්න වෙනවා මේකේ හරි අර්ථය දැනගන්න. පෙළ දහම තිබුණාට වැඩක් නෑ පින්වතුනි. මේකේ අර්ථය යටපත් වෙච්චාට බුද්ධ ශාසනය ඉවරයි. අද ත්‍රිපිටකේ ගල්වල කොටලා තියෙනවා. ඒක හාමුදුරන් වහන්සේ නමක් ඒක කරගෙන යනවා. බොහෝම වටිනවා. ඒ වගේම සෙල්ලිපිත් කොටලා තියෙනවා රජවල. දැන් සෙල්ලිපි කියවන්න පුළුවන්ද කාටද? පරණ විතාන මහත්තයා කියපු සෙල්ලිපි දැන් වැරදි කියනෝනේ. ඉතින් තව එක්කෙනෙක් කියන්නේ ඉතින් එයාගේ අර්ථය. ඔබ කොහොමද දන්නේ හරිද? මොන හරි පඬිතු උපාධ්‍යාය මොන හරි අරගෙන ගිහිල්ලා කියනවා නේ ඒක නෙමෙයි තිබෙන්නේ. දැන් මේක තියෙන මේ මනුස්සය කියපු එක වැරදි. හරියට සයන්ස් වගේ. ඒ විද්‍යාඥයා අවිද්‍යාඥයෙක් දෙයක් හොයාගත්තාම අර විද්‍යාඥයා කියපු එක වැරදි. එතකල් හරි. ඉතින් ඔය ටික ඒ වගේ තමයි මේ ත්‍රිපිටකයේ ගල්වල කෙටුවා. වැඩක් නැහැ. ඇයි? අර්ථය යටපත් වුණා නම් එතනින් එහාට බුද්ධ ධර්මයක් නැහැ. ඒක නිසා පින්වතුනි මේ අර්ථය මතුවේවි උඩට එන වෙලාවේ උපරිම උත්සාහ කරන මේ ධර්මයේ ප්‍රචාරය කරනවා. ඒකෙන් ඔබට පුදුමාකාර කුසල ගංගාවක් නැගෙනවා. පුණ්‍ය ගංගාවක් නැගෙනවා. ඒකෙන් ඔබට විතරක් නෙමෙයි ඔබ අවට ඉන්න සියලු දෙනාට ශාන්තිය සැලසෙනවා. ඒක නිසා මම මහත් කොට අගය කරනවා. මේ ධර්ම ප්‍රචාරක කටයුතු කරනවා. ඉස්සර මට මේ ධර්මය මේ තරමට අවබෝධ වෙන්න ඉස්සෙල්ලා මගේ හිතේ ලොකු ආසාවක් තිබුණා. මම පුංචි කාලේ 80 මහා ශ්‍රාවක විහාරයක් හදන්න ඕනේ. ධර්මය අවබෝධ වෙනකොට මට තේරිච්ච දේ තමයි 80 මහා ශ්‍රාවක විහාරය හදන්න කාටවද ඉන්නේ? මොකක්ද ඇති ඵලය? පිළිම වන්දනාවක් කරන්න නෙමෙයි තථාගතයන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ. තථාගතයන් වහන්සේ ආගමක් බිහි කළේ නෑ මේකදී. තථාගතයන් වහන්සේ බිහි කළේ දර්ශනයක්. මේ දර්ශනය අනුගමනය කරන කෙනා උතුම් වූ නිවනෙන් සැලසෙනවා එච්චරයි. ඒිට වටේ හදාගත්ත දේවල් තමයි මේ දේවල්. හැබැයි පන්සල් තියෙන්න ඕනේ. මම කියන්නේ නෑ පන්සල් මේ හදන්න එපා කියලා. පන්සල් අපි පෝෂණය කරන්න ඕනේ. ඉන්න හාමුදුරන් වහන්සේලා අපි පෝෂණය කරන්න ඕනේ. කොච්චර දුසිල්වත් වැඩ කළත් හාමුදුරන් වහන්සේලාට අපි ගරු කරන්න ඕනේ. මම ඒවා කතා කරගෙන යන්නම් ප්‍රශ්න වශයෙන් අහන්න. රහතන් වහන්සේලා මේ උඩට අරන් දුන්න ධර්මයේ රැකගෙන ආවේ හාමුදුරන් වහන්සේලා. ඒ නාමයට අපි ඒකාන්තයෙන්ම ගරු කරනවා. අද අපි මේ ධර්මයක් කතා කරනවා නම් ඒ කතා කරන්නේ එදා මුඛ පරම්පරාවේ මේ ධර්මය ආපු නිසා. ඒක නිසා කොච්චර දුසිල්වත් වැඩ කළත් අපිට කිසිම හාමුදුරනමකට දොස් කියන්න බෑ. හැබැයි පින්වතුනි කරගත්ත තමන් කරගන්න දේ තමන් ගෙනියනවා. බුදුහාමුදුරුවෝ කෙලින්ම කිව්වා දුසිල්වත් ඉඳගෙන සිල්වතුන්ගේ දාහනේ වැළඳුවොත් අවීචි මහ නරකාදිගත වෙලා මහා දුක් ගින්නක් ගින්නනවා.
කියලා මහා අග්නි කන්දෝපම සූත්‍රය දේශනා කළා. ඒක ඉතින් උන්වහන්සේලා ඒවත් දන්නවනම් ඒ උන්වහන්සේලා ඒක කරගෙන යයි. නමුත් පින්වතුනි කිසිම මොහොතක හාමුදුරුවන් වහන්සේලා ගැන කිසිම අවමල් රේණුවකවත් අහිතක් හිතන්න එපා. ඒකෙන් Tamanට සිද්ධ වෙන්නේ අවඩක්. කවදාකවත් වැඩක් සිද්ධ වෙන්න විදිහක් නැහැ. බුද්ධ චීවරය හරීම බලගත්තේ. රෙදි කෑල්ල නෙමෙයි. ඇඟ දවට ගෙන්න රෙදි කෑල්ල නෙමෙයි. බුද්ධ චීවරය හරීම බලගත්තේ. ඒ චීවරය දරාගෙන ඉන්න උත්තමයා ඒ චීවරය දරාගෙන ඉන්නේ ඇතුලේ මැටි ගුලියක් වුණා. ඒ බුද්ධ චීවරය හරියම බලගත්තේ. මේක වැරදියට ගන්න එපා. වැරදියට අරගෙන කියන්න පුළුවන් බුද්ධ චීවරය බලගත්තා නම් ඉතින් ඔය මේ කොහෙද මරදානේ යන ගම මැද මැද යන්න බැරි යකේ සිවුරු කතවල ඔය කියන මම අහලා තියෙනවා. හාමුදුරුවෝ කියනවා ගිහිය අයත් කියනවා. නැහැ පින්වතුනි. ඒ රෙදි කෑල්ල ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. බුද්ධ චීවරය කියන එකට හරි බලගත්තු ගමක් තියෙනවා. ඒ බුද්ධ චීවරය ඇඟ දාගෙන ඉන්න කෙනාට කොච්චර වැරදි කළත් දෙවියොත් ඔළුව නමන ගතියක් තියෙනවා. බුදුන්ගේ තියෙන බලය බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ ලේසි පහසු පුත්කලෙක් නෙමෙයි පින්වතුනි. හරි බලගතුකමක් තියෙනවා. ඒක නිසා කිසිම මොහොතක දැන් අපි දන්නවා ලංකාවේ විවිධ දේවල් සිද්ධ වෙනවා. මෙතුමා මේක මතක් කරපු නිසා මම මේ කතාව පටන් ගත්තේ. ඔබගෙන් අහන්න නැතුවම පටන් ගත්තේ ඒකයි. නැත්නම් ඔබට යොමු කරන ඔබට කියන මම ප්‍රශ්න අහන්න කියලා. ඒ ඉස්සෙල්ලා මම මේක කියන්න උත්සාහ කරන්නේ ඔබ එක දවසක් හරි මේ ධර්මයේ ශ්‍රවණය කළා නම් ආයි කිසිම අවස්ථාවක කිසිම හාමුදුරුවෙකුට දොස් කියන්න යන්න එපා. ඒකෙන් ඔබට වැඩක් වෙන්නෙම නැහැ. ඒකාන්තයෙන්ම අවඩක් වුණොත් මිසක්. සුවදායක දෙයක් සිද්ධ වෙන්නෙම නැහැ. ඒක නිසා කිසියම් පුද්ගලයෙකුගෙන් හාමුදුරුවෝ කෙනෙක් විවේචනය කරන්න ගියොත් ඔබට තියෙන්නේ කට පියාගෙන පැත්තකට දාලා ඉන්න. මොකද එකක් ඔබ දන්නේ නැහැ ඔබ විවේචනය කරන හාමුදුරුවෝගේ මානසික ස්වභාවය. පිළින්ද වච්ච කියන මහරහතන් වහන්සේ පිළින්ද වච්ච කියන නම හැදුනෙත් ඒකයි. පිළිකුල් වචන පාවිච්චි කරන නිසා. හැබැයි උන්වහන්සේ මහරහතන් වහන්සේ නම. බොහොම කාරුණිකයි මිනිස්සුන්ට. නමුත් පිළිකුල් වචන පාවිච්චි කරන උන්වහන්සේ. මොකද හේතුව අතීත සංසාරයක් තිස්සේ ආත්ම භාවයෙන් ගානක් තිස්සේ මහා ධන කුවේරෙක් සිටුවරෙක් කියලා ඉඳලා ඒ සේවකයන්ට අඬ ගහලා තියෙන චුට්ටිය මෙහෙම පසලෑ මෙහෙම ඔය විදිහට මේ අරහත්ත්වයට පත් වෙච්ච උත්මයාට මොකද උනේ අර වාසනා ක්ලේශයක් ඉතුරු වුණා. ඒ වාසනා ක්ලේශය ඉතුරු වෙලා මිනිසුන්ට කතා කරන්නේ වසලෙව. ඔය විදිහට කේන්ති කියලා නෙමෙයි. රහතන් වහන්සේලාට කේන්තියක් නැහැ. නමුත් කතා කරන්නේ වසලයා තුච්චයා කියලා. එතකොට දැන් ඔබට හාමුදුරුවෝ කෙනෙක් කියලා කිව්වා තුච්චයා මෙහරේ කියලා කිව්වොත් එහෙම ඔබට හිතෙන්නේ මොකක්ද? එතකොට ඔබ හොත්තට කුණුහරුපෙන් බලි සමාවෙන්නේ. ඒ බැනලා ආර්ය උපවාදයක් නේද කරගන්නේ. ඒක නිසා අපි දන්නේ නැහැ හාමුදුරුවෝගේ මානසික ස්වභාවය මොකක්ද කියලා. විවිධ ආකාරයේ මෙස්තරන් ඉන්න හාමුදුරුවෝ ඉන්නවා. නමුත් අමතක කරන්න එපා එක දෙයක්. ඒ තමයි ඒ උත්තම සාරිපුත්‍රයන් වහන්සේව නියෝජනය කරන උත්තම පිරිසක්. මගෙන් ওই ප්‍රශ්නයක් අහපු වෙලාවක මම දුන්න උත්තරේ මම ආයෙ දෙන්නම්. එක පුද්ගලෙක් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා හාමුදුරුවෝ කොච්චර දුසිල්වත් වුණත් අපි වඳින්න ඕනද කියලා. ඔබට ඒ ප්‍රශ්නේ ඇති. හාමුදුරුවෝ කොච්චර දුසිල්වත් වුණත් අපි වඳින්න ඕනද? මම දුන්න උත්තරේ තමයි මේක. සාරිපුත්‍රයන් වහන්සේට වඳිනවද? සරියුත් මහරහතන් වහන්සේට බුදුන්ට විතරක් දෙවෙනි වෙච්ච උත්තමයන් වහන්සේට වඳිනවද? ඔව්. සරියුත් මහරහතන් වහන්සේගේ එක පිළිමයක් තියෙනවා රත්තරන් වලින් හදපු. සරියුත් මහරහතන් වහන්සේ ඒතර නැත්නම් සඳුන් දර වලින් හදපු. සුවඳ විහිදෙනවා දසත. උන්වහන්සේගේ පිළිමයක් තියෙනවා අසුචි වලින් හදපු. ගඳ විහිදෙනවා දසත. නමුත් උන්වහන්සේගේමයි පිළිමය. දැන් ඔබ වඳින්නේ අර සඳුන් වලින් හදපු පිළිමෙට විතරද? දෙකම සාරිපුත්‍රයන් වහන්සේගේ පිළිම. ඔබ වඳින්නේ අරකට විතරද? නැහැ. ඔබ අරකටත් වඳිනවා. ඔන්න ඔය දේ දරව ගන්න මනසේ. ඔබ හාමුදුරුවෝ කෙනෙක් ඇත්තටම පින්වතුනි මේක හරියට දැනගත්තොත් ඔය ප්‍රශ්නේ විසඳෙනවා. ඔබ දානයක් දෙනකොට බණක් අහනකොට ඔය ඕනෙම දෙයකට මේ ඔය පුංචි කෑල්ලක් ඉස්සරහට ඇවිල්ලා ඔබගේ ශ්‍රද්ධාව සම්පූර්ණයෙන් විනාශ වෙනවා. දාන දෙන්න ඉස්සෙල්ලා ඒ වඩින හාමුදුරුවෝ මොකක් හරි කරපු දෙයක් ඔළුවේ තියාගෙන තමයි මුළු දානෙම ඉන්නේ. හාමුදුරුවෝ කියන්නේ මෙහෙම කකුල වනවන හිටියත් වැරදි. අපට මුරුද්දට වෙන්න පුළුවන්. කකුල වනන්න. තේරෙනවද හැටි? ඉතින් අර දානේ දෙන්න කතා කරලා නිකන් හරි තරහක් හිතේ තියාගෙන දුසිල්වත් කියන මට්ටම ඔළුවේ තියාගෙන. එහෙම එකක් නෑ තේිනවද? ඔබ මේ හාමුදුරුවෝ කෙනෙක් ඔබ දකින්නකොට මම දකින්නේ හාමුදුරුවෝ තුලින් ඒ උත්තම වූ සාරිපුත්‍රයන් වහන්සේ. මම හාමුදුරුවෝ කෙනෙකුට වඳින්නේ මගේ නළල බිම තියලා. ඇයි? ඒ මස්ලේ කයට වඳිනව නෙමෙයි මම. මගෙන් වැඳුම් ගන්න බෑ මස්ලේ කයකට. මම වඳින්නේ උත්තම වූ සාරිපුත්‍රයන් වහන්සේ. ඔබ දානයක් පිළියෙල කරලා පූජා කරන්නේ උත්තම වූ සාරිපුත්‍රයන් වහන්සේ. ඉමහත් ගරුත්වයකින් අප්‍රමාණ ගරුත්වයකින් දාන වේලක් පූජා කරා. බතහන්ද පූජා කරන්නේ මහත් වූ ගරුත්වයකින්. ඇයි? උත්තම වූ සාරිපුත්‍රයන් වහන්සේට කරන පූජාව. ඒක නිසා මිනිතුනි මේ හැම හාමුදුරුවෝ කෙනෙක් තුලින්ම සාරිපුත්‍රයන් වහන්සේව දකින්න මොනවා කළත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ හැම මොහොතකම සාරිපුත්‍රයන් වහන්සේව දකින්නේ තුරු. ඔබට සාරිපුත්‍රයන් වහන්සේගේ ගුණ ගැන,
සාරිපුත්‍රයන් වහන්සේ ගැන කියවන්න. මම මේක ඉස්සෙල්ලා බණ වාරයකත් කිව්වා. සුපර්මෑන් ගැන හොඳට දන්නවා. ස්පයිඩර්මෑන් ගැන හොඳට දන්නවා. ඔය ඉන්න නළු නිළියෝ ගැන වතගොත හැම එකක්ම දන්නවා. සාරිපුත්‍රයන් වහන්සේ ගැන දැනගන්න. මරණ මොහොතේ ඒක මතක් වුණොත් දිව්‍ය ලෝකේ සක්විති රජුරෝ වෙන්නේ නැත්තම් මේ සක්‍ර දෙවියන් දැවෙන්නේ නැති. මරණ මොහොතේ බින්දු මාත්‍රයක් ගුණ කඳපක් සිහි වුණොත් සාරිපුත්‍රයන් වහන්සේ. ඒ රහතන් වහන්සේ නමකද? කියවල බලන්න මේ ඔය කියවනකොට අප්‍රමාණ භක්තියක් දැනෙයි. තමන්ගේ ඇතුලෙන් කඳුළු පිරෙන්න පටන් ගන්නවා. ඒවා කියවගෙන යන්නේ. තමන්ගේ ලෝකයේ වීරයා එතකොට උන්වහන්සේලා වෙනවා. අන්න එතකොට ලේසි මේ ගමන යන්න. ඉතින් ඒක නිසා අපි මෙතන මොකද මේ මෙතුව මට මේ කන වෙලාවේ මාත් එක කිව්ව කතාවක්. අනිත් එක මහා പ്രേතාත්ම ලබන්න පුළුවන් ඔය කියන කතන්දර වලින්. මොකද අපි දන්නේ නැහැ අපි කාටද කියන්නේ නේද? දැන් මේ ලංකාවේ මොකක් හරි රණ්ඩු වල්ලන හවුදුරු කෙනෙක් ඉන්නවා අපි දොස් කියනවා. සමහර මේ බොහොම මේ ශ්‍රේෂ්ඨ උදාර වූ හිතවිල්ල හිතේ තියාගෙන කරනවා නම් එහෙම. ඒ ඔකට දොස් කියලාට මොකද වෙන්නේ? අහ කියන දේවල් තමන් ඒකට ඇදලා ගන්නෙ නේද? ඒ උන්වහන්සේට කැමති දේවල් උන්වහන්සේලා කරගන්නේ. ඔබ මේ ආර්ය ප්‍රතිපදාව පුරන. ඒකයි වෙන්න ඕනේ. පුද්ගලත්වයක් ආරෝඪ කරගන්න එපා. විවේචනයේට යන්න එපා. කිසිම අවස්ථාවක විවේචනයේට යන්න එපා. බුදුන් වහන්සේ විවේචනය කරන්න එපා. ධර්මයේ විවේචනය කරන්න එපා. ආර්ය සංඝයා විවේචනය කරන්න එපා. අම්මා තාත්තා විවේචනය කරන්න එපා. හරිම භයානක පිරිසක් තමයි ඔය පිරිස. වැපුරුවොත් පින් ඇති වෙන්න. වරද්ද ගත්තොත් අවීචියෙන් තමයි කෙලවර වෙන්නේ. ඒක නිසා බොහොම පරිස්සමෙන් අසුරු කරන්න. මේ ධර්ම අවවාදයත් එක්ක ඔබට පුළුවන් දැන් ඔබට තියෙන ගැටලු ඉදිරිපත් කරන්න. මස් මාංශ විග්‍රහය. මේක හරි වැදගත් මේ කාලේ මිනිසුන්ට ලොකු ප්‍රශ්නයක්. දානෙට අපි මස් කියන්න ඕනේ. තිබ්බොත් පව් සිද්ධ වෙනවත් ආදී වශයෙන්. මම මේක පටන් අරගෙන යන්න මේක මේ අහපු ප්‍රශ්නෙට මට උත්තර දෙන්න පුළුවන් අද රෑ එළි වෙනකම්. නේද කොහොම කෙටියෙන් නෙමෙයි නමුත් අවබෝධයට ලක් වෙන විදිහට කතා කරන්න ඒක. ඍජුවම කිව්වොත් උත්තරයක් බුදුහාමුදුරුවෝ බැලඳුවා පවත්ත මාංශය. පවත්ත මාංශය කියලා කියන්නේ යම්කිසි සතෙකුට මරණයක් ඉබේ සිදු වෙලා අන්නේ ඉබේ මරණය සිදු වෙච්ච සතාගේ මාංශය උන්වහන්සේලාට කැපයි. කවුරු හරි සතෙක්ව මරලා ඒ මාංශය ගිහිලා දුන්නොත් උන්වහන්සේලා දන්නවනම් ඒක උන්වහන්සේගේ ප්‍රතික්ෂේප කරනවා. ඒකටයි පවත්ත මාංශය කියලා කියන්නේ. ඒ කාලේ දඩයන් කරන අය හිටියා. දඩයක් කරුවා නෙමෙයි. අතරංග මස් වැද්දා. සමහර මස් වැද්දෝ හිටියා. ඒ අය කැලේ ඇවිදලා මැරිච්ච සත්තුන් අරගෙන එනවා. හැබැයි ඒ සත්තු මරන්නේ නැහැ. ඔය සිංහයා කොටියා කියන සත්තු වලහා ඔය වගේ සත්තු සතෙක්ව මැරුවට පස්සේ කන්නේ ඒ සතාගේ බොක්ක. ඉතුරු ටික දාලා යන්න යනවා. ඒව තමයි නරිය වරුමුන් ඇවිල්ලා කන්නේ. එතකොට ඒ කාලේ හිටපු යම් අර වැඩි පිරිස් හිටියා. නැත්නම් කැලේ පරිසරන පිරිස්. ඒ අය මොකද කරන්නේ? අර වගේ සතෙක්ව මැරුවාම එතකොට අනිත් එක ඒ සතාව මරලා අරගෙන යනවා ගල් තලාවකට. නිකන් මේ පස් ගොඩේ දාගෙන කන්නේ නැහැ ඒ සත්තු. ගල් තලාවකට ඇදගෙන යනවා. ඇදගෙන ගිහිල්ලා අර බඩ ඉරාගෙන බොක්ක කාලා යනවා. අන්නේ සතාගේ මාංශය අරගෙන ඇවිල්ලා කන මිනිස්සු හිටියා. අන්න ඒ මාංශය තථාගතයන් වහන්සේ උදෙසා කැපයි කියලා උන්වහන්සේ දේශනා කළා. ඒ හැරෙන්න යම් කිසි වදයක් දීලා සතෙක්ව ඝාතනය කළා. ඒ මාංශය උන්වහන්සේට පුදනවා නම් ඒක පුදන්න එපා කියලා උන්වහන්සේ දේශනා කළා. ඕක තමයි ඔකට තියෙන සරලම උත්තරේ. නමුත් ඊට පස්සේ පොඩ්ඩක් කල්පනා කරලා බලමු. මස් කන්න පුරුදු නේ මිනිස්සු. ඇත්තටම කියන්නේ පරිප්පු ටිකක්ද රහ මස් හොද්දක්ද රහ. අවංකව කියන්නේ. තමන්ගේ අවංක හැඟීම කියන්නේ මස් හොද්දක් රහ. මේ එළවලු වලට වඩා මාංශය රහයි. ඒක අපි හැමෝම පිළිගන්නවා. නැත්නම් ඉතින් මාංශ මේ වැඩිපුර දාලා තියලා මාංශ කියන්න ඕනේ නැහනේ. මාංශය රහයි. මොකද ප්‍රෝටීන් ගන්නව නෙමෙයි මස් කන්නේ. නේද? මස් කන්නේ ඒක රහයි. ඒක නිසා. ඔය රහ ආවේ කොහොමද? ඔන්න ඕක පොඩ්ඩක් විග්‍රහ කරලා බලමු. ආදි කල්පිත බ්‍රහ්මය. එතකොට මේ බ්‍රහ්ම මිනිස්සයාගෙන්නේ අපි පැවතගෙන ඉන්නේ. මේ කල්ප විනාශ වුණාට පස්සේ හොඳට හිටපු පිරිස් ගිහිල්ලා උපදිනවා ආබස්තර කියන බ්‍රහ්ම ලෝකේ. නරකට හිටපු පිරිස් ගිහිල්ලා අපායයට උපදිනවා. ලෝකාන්තරික නරකය කියන තැන. මේ විශ්වයෙන් පිටත් තියෙන්නේ. ඒ ලෝකාන්තරික නරකේ තමයි ඒගොල්ලෝ උපදින්නේ. එතකොට ආබස්තර බ්‍රහ්ම ලෝකේ ඉපදිච්ච අය කාලාන්තරයක් ගිහිල්ලා මේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් ගිහිල්ලා ඒගොල්ලන්ගේ ආයුෂ කෙටි වෙනකොට ඒගොල්ලෝ ටික ටික අර බ්‍රහ්ම ලෝකයෙන් පල්ලම් බහිනවා. ඒතර බ්‍රහ්මයාගේ ආයුෂ අවුරුදු බිලියන් ගණන්. පල්ලයට වැහැගෙන එනකොට එතකොට මේ පෘථිවිය ක්‍රියේට් වෙන්න පටන් ගන්නවා.
මේ පෘථිවිය මතු පිට තියෙනවා. ඒක හරියට චොක්ලට් ස්තරයක් වගේ. කිරි යොදය වගේ දෙයක්. ඒකට කියනවා මොකක් කියලාද? රස පෘථිවිය කියලා. ඔය රස පෘථිවියේ සුවඳ අර දිව්‍ය ලෝක හරහා උඩට ඇදෙද්දී ඔය සුවඳට මේගොල්ලෝ එනවා පල්ලෙහාට. හැබැයි මේ පල්ලෙහාට එන අයගේ මේ ශරීර වලින් ස්වයං ප්‍රභා ආලෝකය නිකුත් වෙනවා. සූර්යයෙක් එහෙම අවශ්‍ය නැහැ ඒගොල්ලන්ට. ඇඟ පුරාම ලයිට් පත්තු කළා වගේ. මහා ආලෝකයක්. බ්‍රහ්මයේ ආලෝකය තියෙනවා ඒගොල්ලන්ට. මෙහෙම පල්ලෙහාට පල්ලෙ දැන් ඇවිල්ලා පෘථිවියට ඇවිල්ලා දිව ගාලා බැලුවා. අන්න රස තෘෂ්ණාව ඇති වුණා. රස තෘෂ්ණාව ඇති වෙලා මොකද කරන්නේ? බීමටම බැස්සා බැහැලා අරක කන්න පටන් ගත්තා. එතකොට හිතලා බලන්න ඒ කාලේ පස් කාලා තියෙන මිනිස්සු දැන් ඔබට පුළුවන් පස් ගන්න. මුලින්ම කාලා තියෙන මිනිස්සු පස් එතකොට. එතකොට මේ ශරීර සම්පූර්ණම 100%ක් දිරවනවා. අසුචි කියලා જાතියක් නැහැ. මුත්‍රා කරන්න ඕනි කියලා જાතියක් නැහැ. මල පහ කරන්න ඕනි කියලා දෙයක් නැහැ. ඔය විදිහට කාලය ගත වෙනකොට දැන් මේගොල්ලෝ දැන් රසබුද්ධියේ කාලා ඉවර වුණා. මේ කාමයේ හිත් තුළ ජනිත වෙන්න පටන් ගන්නකොට මොකද වෙන්නේ? මේගොල්ලෝ වැඩිපුර කාමුක වෙනවා. ඒ කාමුක වෙනකොට මේගොල්ලන්ට තිබිච්ච වරප්‍රසාදයන් ටික ටික අඩු වෙලා යනවා. ඒ අඩු වෙලා යනකොට අර ශරීරයේ තිබිච්ච අර ස්වයං ප්‍රභා ආලෝකය දැන් ටික ටික අඩු වෙනවා. මොකද හිත් තුළට දැන් කාමයේ කියන එක වැහැගෙන තියෙන්නේ. ඔහම ගිහිල්ලා දැඩි වශයෙන් බදාගෙන කන්න ඕනේ කියන හැඟීම ඇති වෙලා බදාගෙන කාපු අය මැරිලා ගිහිල්ලා ආයි උපදිනකොට කාන්තාව වෙලා උපදිනවා. හැබැයි මව් කුසකින් නෙමෙයි මේ ඔක්කොම මේ උපදින ඕපපාතිකව. මව් කුසට ආපු විදියත් මම කියන්නම්. මව් කුස කියන එක ක්‍රියේට් උනේ කොතනද කියලා අවබෝධ කරගත්ත හැකි එතකොට. අද දරුවෝ නැති අය අනේ මට දරුවෙක් හිටියා නම් කියලා කියනවා. ඒ කාලේ දරුවෝ කුසට එන්න ගත්තා නම් අයියෝ දරුවෝ කුසට ආවානේ කියලා අඬපු අවස්ථාවල් තියෙනවා. මේ කියාගෙන යනකොට ඔබට තේරෙයි. ඕපපාතික උප්පත්ති සිද්ධ වුණේ. අර ඒ හිටපු බ්‍රහ්මයාගේ ආයුෂ කෙලවරලා මැරුණා. නමුත් අර රසපෘථිවිය බදාගෙන කෑව මහ බදා ගන්න ඕනේ කියන හැඟීම ඇති වෙලා හිටියේ. රැස් කර ගන්න ඕනේ කියන තාමත් කාන්තාවුන්ගේ එදේ තියෙනවනේ. වැරද්දක් නෙමෙයි ඒක කාන්තාව ස්වභාවය. පිරිමියාට වඩා රැස් කරගත යුතුයි කියන ස්වභාවය. මේ පිරිමියාට වඩා නේ මං කියන්නේ පිරිමියා හිතන ස්වභාවයට වඩා ටිකක් වෙනස් විදිහට කාන්තාව හිතන්නේ. නේ අම්මා කියන කෙනා හිතන්නේ එහෙම මගේ දරුවන්ට මේ ඔක්කොම මම තියා ගන්න ඕනේ කියලා රැස් කර ගන්නවා. Tamanට අරයන්නත් නෙමෙයි. අර වැඩිපුර බදා ගැනීමේ ස්වභාවය කියන එක කාන්තාවුන්ට තියෙනවා. ඉතින් ඔය ස්වභාවය ඇති වෙච්ච අර බ්‍රහ්මයා මැරිලා ගිහිල්ලා ඕපපාතිකව ඉපදුනා කාන්තාව වෙලා. එතකොට ඔන්න ඔය විදිහට දැන් කාන්තා පිරිසක් ඉන්නවා පුරුෂ පිරිසක් ඉන්නවා. ඔන්න ඔය විදිහට ඒ කාන්තාව පුරුෂය කෙරෙහි අන්‍යෝන්‍ය ආකර්ෂණයක් ඇති වෙනවා. මොකද මේ සංසාරිකව තිබිච්ච දෙයක්. කාලයක් යටපත් වෙලා තිබ්බ බ්‍රහ්ම ලෝකෙ ඉඳන්දි. මොකද බ්‍රහ්ම ලෝකෙ ඉඳන්දි කාමය කියන දෙයක් නැහැ. කාමයේ යටපත් වෙච්ච නිසා තමයි බ්‍රහ්ම ලෝකෙට ගියේ. ඒක නිසා ලිංගික අවයව කිසියක් පිළිදලා නැහැ. නමුත් දැන් මේ අයගේ ඔන්න දැන් ලිංගික අවයව පවා දැන් හට ගන්න පටන් ගත්තා. අන්න එතකොට ඒක මොකද උනේ ඒගොල්ලන්ගේ අර කාමය කියන එක තවත් වැඩි වුණා අනිත් පැත්තට. ඔන්නම වෙනකොට මොකද වෙන්නේ? අර රසපෘථිවිය කියන එක පොළවෙන් අතුරු දහන් වෙලා ගියා. මේ හැමදේම ඇති වෙන්නේ මිනිස්යාගේ පිනට. මිනිස්යා පින් වලින් පෝෂණය වෙන්න මිනිස්යාගේ පිනට මේ සබාධම වෙනස් වෙනවා. ස්වභාව දහම කියන්නේ මොකද්ද? ඔගේ පද විරුක්තිය අරන් බලන්න කඩලා ඉවර වෙලා. ස්වභාවය. ස්වභාවය. ඒ කියන්නේ මොකද්ද? තමන්ගේ ඒ භවය තමයි සබාධම කියලා. ඒ භවයන්ට හදා හට ගන්නා ධර්මය තමයි සබාධර්මය කියලා කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ හිත මොන ආකාරයකද ක්‍රියාත්මක වෙන්නේ? තමන්ගේ අවට ක්‍රියාත්මක වෙනවා ඒ විදිහට. ස්වභාවය. තමන්ගේ හිත ක්‍රියාත්මක වෙන ආකාරයට තමයි තමන්ගේ අවට තියෙන ස්වභාවය ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඔය විද්‍යාඥයෝ කියන්නේ මනෝවිද්‍යාඥයෝ නේද? පොසිටිව් හිතන්න කියලා. ඒතකොට පොසිටිව් එන්වයරන්මන්ට් එක ක්‍රියාත්මක වෙනවා කියලා තමන්ගේ වටේ. එහෙම කියනවා නේද? ඒතර පියා පොසිටිව් නම් දරුවොත් පොසිටිව් කියලා කියන්නේ. නේද? ඒක ඇත්තනේ. ඒකට තමයි සබාධම කියලා කියන්නේ. ඒ මිනිසුන්ගේ ස්වභාවය, ඒ මිනිසුන්ගේ තියෙන භාවයට අනුව තමයි මේ සබාධම නිර්මාණය වෙන්නේ. එතකොට මුලින් බිහි වෙච්ච අය බොහොම පින්වන්තයි. බ්‍රහ්මවරු. හැබැයි ඒගොල්ලෝ මේ කාමයට ඇදිලා ආහම මොකද උනේ? ඒගොල්ලන්ගේ භාවය දැන් වෙනස්. ඉස්සර හිටපු භාවය නෙමෙයි දැන් තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? ඒ පිනට හරියන්න තමයි දැන් ස්වභාවය සකස් වෙන්නේ. ඔන්න රසපෘථිවිය ලෝකෙන් අතුරු දහන් වෙනවා. රසපෘථිවිය අතුරු දහන් වෙනකොට බදාලතා කියලා වැල් જાතියක් ලෝකෙට බිහි වුණා. ඒක අනුභව කරන්න පටන් ගත්තා. ඕක අනුභව කරගෙන යද්දි දැන් අර ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයක් ඉන්නවා. තාම ගැප් ගැනීමක් මොකුත් නැහැ. දෙවිවරු එකතු වුණා කියලා ගැප් ගැනීමක් නැහැ. අන්න ඒ වගේ ස්වභාවයක තමයි දැන් තියෙන්නේ. ඒ අය කාමුකව සැප විඳිනවා. නමුත් ගැප් ගැනීමක් නැහැ. තාම ගැබක් කියන එක ලෝකෙට හටගත්තේ නැහැ. දැන් මොකද වෙන්නේ? දැන් මේ දෙන්න අන්‍යෝන්‍ය සහයෝගයෙන් දැන් ජීවත් වෙනකොට අර දැන් ආහාර ප්‍රශ්න දැන් ආහාර ගිහිල්ලා අරගෙන එන්න ඕනේ. ඉස්සර නම් මොකද කරන්නේ? ළඟ ඉන්න තැන මේව ගත්ත කෑවා. නමුත් දැන් එහෙම නැහැ. දැන් බදාලතා වැල් තියෙන දණ්ඩ ගිහිල්ලා අරගෙන එන්න ඕනේ.
දැන් මොකද කිව්වේ අර කාන්තාව කියනවා මේ අපි දැන් මේ ඔයා ඔහු යන්න ඕනේ නැහැ. අපි දවස් දෙක තුනකට ගෙනහල්ලා තියාගමු. අන්න දවස් දෙක තුනකට ගෙනහල්ලා තියාගන්න ඕනේ කියන එක යෝජනා වුණා. එතකොට අපිට මේ විදිහට ඉන්න පුළුවන්. අන්න යෝජනා වුණාට පස්සේ දැන් දවස් දෙක තුනකට මේ ගෙනහල්ලා තියාගත්තා. ඒ ගෙනහල්ලා තියාගත්තේ කාගේවද? කාගේවද? අනිත් අයගේව. අනික් මිනිසුන්ගේ දේ තමයි දැන් මේ ගෙනහල්ලා තියාගත්තේ. අන්න ලෝකෙට ණය වෙන්න පටන් ගත්තා. මම ඒකට එන්නම් තව ඊළඟ ප්‍රශ්නේදී. මම හිතන කවදාද 10යි කියලා. ඇහුවොත් එන්න. දානය කියන එක කොහොමද ඇති වුනේ කියලා. අන්න පටන් ගත්තා ලෝකෙට ණය වෙන්න. ඇයි? හැමෝටම වෙනුවෙන්. දැන් මේ මෙතනට කියනවා ලොකු කේක් ගෙඩියක්. පින්වතෙක් ගෙනල්ලා දෙනවා මේ බණ අහන හැමෝටම මේ කේක් ගෙඩිය කන්න කියලා. මම මොකද කරන්නේ? පැනපු ගමන් කේක් ගෙඩිය කාගෙන ඉවර කරනවා කේක් ගෙඩිය. දැන් මම සාධාරණයක්ද කළේ හැමෝටම? අසාධාරණයි. එහෙනම් මම හැමෝටම ණය වුණාද නැද්ද? ණය වුණා. ඔන්න ඔය දේ සිද්ධ වෙනවා ඔන්න ලෝකෙ දැන්. දැන් මොකද වෙන්නේ? අර හැමෝම වෙනුවෙන් පහළ වෙච්ච ඒවා බලවත් අය කියලා වැඩි වැඩියෙන් ගෙනල්ලා අඩුක් කරලා තියාගත්තා. මොකද එතකොට ආයෙ සතියකට යන්න ඕනේ. අන්න හිත තුළ ඒ තණ්හාව කියන එක වැඩි වැඩියෙන් පෝෂණය වෙන්න පටන් ගත්තා. ඔය තණ්හාව කියන එක වැඩි වැඩියෙන් පෝෂණය වෙනකොට දැන් අන්න ස්වභාවය දැන් සකස් වෙනවා. දැන් ඒගොල්ලන්ගේ භාවය මොකද? තණ්හා භාවයක් තියෙනවා. අර දිවිච්ච පිරිසුදු සිතක් නෙමෙයි දැන් ඒගොල්ලන්ට තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? බදාලතා කියන වැල જાතියත් ලෝකෙන් අතුරු දාන්නේ. ඊට පස්සේ ස්වයංජාත හැල්වි පහළ වුණා ලෝකෙ. ඔය විදිහට ආපහු ගොඩ ගහගෙන කන්න පටන් ගත්තා. එතකොට මොකද වෙන්නේ? හොරමර වංචාකම් සිද්ධ වෙන්න පටන් ගත්තා. එයි දැන් කට්ටියකට කෑම නැහැ, කට්ටිය කරන් ගිහිල්ලා. තව කට්ටියක් මැනගත්තා. මේවා පැත්තක මේ ටික මගේ. මේ ටික මගේ කොටු කරගත්තා. දැන් කොටු කරගෙන ඉන්නවා. මේ එතකොට මේ ස්වයංජාත හැල්විනේ. ස්වයංජාතය කියන්නේ මොකද්ද? ඒක ඉබේ හටගන්න. මනුස්සයාගේ පිනට හටගත්ත දෙයක්. පොළොවේ. කවුරුත් හිතවපු දේවල්. දැන් අපි කන්නේ ස්වයංජාත හැල්විද? නෑ. අපි කන්නේ ගොවියෙක් විසින් ඉහෙලා පැල කරලා මහන්සි වෙලා හදපු දෙයක්. සබා දහමින් අපිට දීපු දෙයක් නෙමෙයි. නමුත් එදා ස්වයංජාත හැල්වි ලෝකේ පහළ වුණේ මේ ලෝකෙ හිටපු සියලුම මනුස්ස වර්ගයා වෙන්නේ. නමුත් ඒක දැන් මොකද කරගත්තේ? මනුස්සයා කොටු කරගත්තා. මේ ටික මගේ. මේ ටික මගේ. මේ ටික මගේ. ඒක කොටු කරගන්න බැරි වෙච්ච දුර්වල අය මොකද කළේ? හිමීට ගිහිල්ලා අර වැය හොරකම් කරගෙන කන්න පටන් ගත්තා. අන්න හොරකම කියන එක ලෝකෙට බිහිවුණා. දැන් අර හිත සම්පූර්ණයෙන් දූෂණය වෙනවා. ඊළඟ දවසේ ගිහිල්ලා බලනකොට මේ ටික කාලා කවුද කෑවේ? අන්න ක්‍රෝධය කියන එක හිත තුළ දාන්න වෙනවා. ඔන්න ඔය විදියට මැරිලා සත්වය කියන කොටස බිහි වුණා ලෝකෙට. හැබැයි මේ හැම එකක්ම තාම සිද්ධ වෙන්නේ ඕපපාතිකව. ඕපපාතිකව සත්වයක් බිහි වුණා දැන්. ඔන්න බල්ලා බිහි වුණා, හරකා බිහි වුණා, ආදී වශයෙන් යම් සත්ව කොටස් බිහි වුණා. දැන් මොකද වෙන්නේ? තව තවත් මිනිස්යාගේ මනස දූෂණය වෙන්න මොකද වෙන්නේ? අර පෘථුවියේ තියෙන රස සාරය අතුරු දහන්නේ. ඒ කාලේ කාන්තාරයක් තියා කාන්තාරයක සේයාවක්වත් තිබුණේ නැහැ මේ පෘථුවියේ. අද පෘථුවියේ යම් ප්‍රමාණයක් තියෙන කාන්තාරය. යම් ප්‍රමාණයක් තියෙන මුහුද. බොහොම පුංචි ප්‍රමාණයක් තමයි මිනිස්සුන්ට ජීවත් වෙන්න සුදුසු ප්‍රදේශයක් තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? අර මිනිස්යාගේ හිත දූෂණය වෙන්න ඒ අර ස්වභාවය ක්‍රියාත්මක වෙලා මොකද වෙන්නේ? දැන් ටික අර පෘථුවියේ තියෙන රසසාරය නැති වෙලා යනවා. ඒ නැති වෙලා යනකොට පෘථුවියෙන් හටගත්ත දේ රසයමක් වෙනවද? නැති වෙනවා. එතකොට පෘථුවියෙන් රසසාරය නැති වෙලා ගියේ ඇයි? මිනිස්යාගේ හිත දූෂණය වෙච්ච නිසා. දූෂ්‍ය වූ මනසකින් ක්‍රියාත්මක වෙච්ච නිසා. හොරමැර වංචාකම් කරපු නිසා. ඒ හොරමැර වංචා කරපු අය සත්තු වෙලා ඉපදුනා. හැබැයි ඒ හොරමැර වංචා කරපු අයගේ පිටවෙච්ච ඒ කිරණ නිසා අර ස්වභාවය වෙනස් වුණා. සබා දහම කියන එක වෙනස් වුණා. පෘථුවියේ තියෙන රසසාරය නැති වෙලා ගියා. ඒත් එක්කම තමයි අරගොල්ලෝ සත්තු වෙලා ඉපදුනා. අර කරපු අය. ඊට පස්සේ මොකද වුනේ? අන්න දැන් පෘථුවියෙන් හට ගන්න ශාකේ කාල බැලුවා. ඒකට වඩා අන්න අරුගේ මලකුණ රහයි. දැන් මිනිස්සු මොකද කරන්නේ? අරුව මරාගෙන කන්නේ. අර ගිය සාරය නැවත ගන්න. ඒක ස්වභාවයෙන් සැකසෙනවා. අර මිනිස්සයා දන්නේ නැහැ කිසි දෙයක්. අර මිනිස්සයාට දෙන්නේ මේක රහනේ. අරුගේ මස් ටික රහයි. දැන් මොකද වෙන්නේ? අන්න මාංශ අනුභවය කියන එක ලෝකෙට පහළ වුණේ ඔන්න ඔතන. එදා පටන් ඔය මාංශ අනුභවය කියන එක මේ ලෝකෙ දිගටම ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ මාංශ අනුභවය වෙන්නේ මේ සියලු සත්වයන්ට මේ රස පෘථුවිය නැත්නම් මේ පෘථුවි සාරය නැති කරපුවට වන්දිය විදියට. හරකා කියලා කියන්නේ ඒකයි. සමාජයේ හර පද්ධතිය කාදමපු නිසා ඒ හරය කාදමපු අර්ථයෙන් හරකා කියන එකයි ඉපදුනා. උකලේ සමාජෙ තිබිච්ච හර පද්ධතිය කාලා දාපු. ඒව විනාශ කළා දාපු. ඒක නිසා
උට අද ඒ රසය අර හර පද්ධතිය විනාශය හොඳට තේරුම් ගන්න මේ. හර පද්ධතිය විනාශ වෙනකොට රස මේ පෘථුවියේ තිබිච්ච සාරය අතුරුට හංගුණා. එතකොට පෘථුවියෙන් එන කිසිම දෙයක අර කියන රසය නැති වෙලා ගියා. ඒ රසය නැති වුනහම ඒ රසය ගන්න මිනිස්සයා බැලුණා අරකව මරා ගන්න. අන්න ලේනුයි කිරෙනුයි මාසෙනුයි අර කරපු දෙයට වන්දිය ගෙවන්න සිද්ධ වුණා. අදට හරක් ලෝකෙට බිහි වෙන්නේ ඔන්න ඕක කරන්නේ. ඔබ හරක් කොච්චර බේරගත්තද? ඌ මේ ලෝකෙට විහිලා දින්නේ ඔය වන්දිය ගෙවලා. හරක් බේර ගන්නවට වඩා හොඳයි ඔබ හරකෙක් වෙන එක වළක්ව ගන්න. ධර්මයේ ශ්‍රවණය කරලා සෝවාන් වෙන්න උත්සාහ කරන්න. අන්න එතකොට ඔබ හරකෙක් වෙන එක වළක්ව ගන්න. ඒ කියන්නේ ආයි ලෝකෙට හරක් කෝටියක් බිහි වෙන එක නැවතුණා. හරකා කියන එක උපදිනේ ඔන්න ඕකට. ඒ වගේම අර ඕපපාතික උප්පත්ති ලැබලා හිටියා. ඉතින් ඕපපාතික උප්පත්ති ලැබනකොට දැන් මේක බොහොම විවෘත වූ මනසකින් හිතන්න. නැත්නම් ඔබට මං කියලා වුණත් අහිතක් හිතෙන්න පුළුවන්. ධර්මයේ කියලා වුණත් අහිතක් හිතෙන්න පුළුවන්. අද දරු සම්පතක් කියන එක හරි වටිනවා. හිතන්න ඔය ඔබට ඉන්න දරුවා ඔබේම දරුවා වෙලා ඔබ ගාව උපදිනවා හැබැයි බඩෙන් නෙමෙයි. ඔබගේ තියෙන පින්බලයට දෙන්න එකතු වෙලා ඉන්න දෙන්නට මෙහෙම දරුවෙක් හට ගන්නවා. කෙලින්ම සොලොස්සිය පිරුණු දරුවෙක්. අම්මේ තාත්තේ කියලා කතා කරනවා. ඇත්තටම එහෙම වුණා නම් හොඳ නැද්ද මේක වල? නිකන් හිතලා බලන්න. දරුවෙක් බඩට ආපෙල්ලේ ඉඳලා අවුරුදු 16ක් වෙනකන් ඒ දරුවව හදන්න විඳපු දුකත් එක්ක සිහි කරලා බලලා හිතලා බලන්න. එහෙම වුණා නම් හොඳ නැද්ද කියන්නේ? ඒ කාලේ සිද්ධ වුණේ ඔන්න ඔය දේ. දරුවෝ ඉපදුණා. හැබැයි ඉපදුනේ ඕපපාතික. අම්මා තාත්තට දරුවෝ ඉපදුණා. ඉපදුනේ ඕපපාතික. සොලොස්විය පිරුණු කෙනෙක් තමයි හටගන්නේ ටක් ගන්න. ඒ කියන්නේ සොලොස්විය පිරුණු වගේ පෙනුමක් එයාට තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 16ක කොල්ලෙක් කෙල්ලෙක් වගේ පෙනුමක් එයාට තියෙනවා. අර අම්මා තාත්තට දරුවෝ වෙලා උපදිනවා. හැබැයි මව් කුසට එන්නේ නැහැ. ඕපපාතික උත්පත්ති කියන්නේ අන්න ඒවට. ඒ කියන්නේ උගලන්ට විඥානික රූපයක් තිබුණා නෑ නෑ හැම දෙයක්ම තියෙනවා. හැම දෙයක්ම දෙවිවරු ලෝකේ පහළ වෙන්නේ ඒ විදිහටනේ. පොඩි දෙවිවරු කියලා જાතියක් නෑ. ඔය හින්දු ආගමේ නම් තියෙනවා ඉතින් ඔය පොඩි දෙවිවරු කියලා එහෙම කොටස් හදාගෙන. ඒව බොරු කතා. දෙවිවරුන්ගේ පොඩි අය කියලා කට්ටියක් නෑ. ඒවා ඒ දෙවිවරුන්ට තියෙන ඕපපාතික උත්පත්ති. දෙවිවරුන්ට ප්‍රේතයින්ට යක්ෂයින්ට ඒ වගේ අයට තියෙන ඔක්කොම ඕපපාතික උත්පත්ති. ඕපපාතික උත්පත්ති කියන්නේ මේකට මැරලා උපදිනකොට ඒ තත්පරෙන් උපදින්නේ සොලොස්විය පිරුණු ස්වභාවයක් එක්ක. ඒ කියන්නේ සොලොස්විය පිරුණු සොලොස් කියන්නේ 16ක්. අවුරුදු 16ක විතර වෙනුමක් තියෙන කෙනෙක් තමයි උපදින්නේ. දෙවි කෙනෙක් හෝ දිව්‍යාංගනාවක්. පොඩි පැටව් වයසක දෙවිවරු එහෙම කියලා කට්ටියක් නැහැ. ඒ උපදිච්ච කෙනා ඒ රූප ස්වභාවයේ අර දිව්‍ය ලෝකෙන් චුත වෙන්න එනකොට පොඩ දුර්වර්ණ වෙනවා. මෙතන අර වයසට ගිහිල්ලා මේ අනු මේ පොන්ද පොදු වෙන එහෙම දෙවිවරු කියලා කට්ටියක් දිව්‍ය ලෝකේ නැහැ. ඕපපාතික උප්පත්තියින්ගේ එහෙම ඒවා නැහැ. එතකොට මෙතන දැන් මොකද උනේ? දැන් අර ඕපපාතික වලින් හටගත්තා. දැන් ඔහොම කාලයක් එනකොට දැන් මේ තනිකරම යන්නේ මොකද්ද? අනුන්ගේ දේ කඩා වඩා ගැනීමේ ව්‍යායාමයක තමයි හැමෝම නිරත වෙන්නේ. ඒ හැමෝටම විහිවෙච්ච දෙන්නේ. ඒක නෑ මට වැඩි කොටස ඕනේ. දැන් මේ පෘථිවිය කාගේද? මේ පෘථිවිය තියෙන්නේ මිනිස්සයා කියන සත්ත්ව කොටාසයට සහ ඉතුරු හැම සත්ත්ව කොටාසයකටම. හොදේක මනුස්සයන් විතරක් නෙමෙයි. ඔබ කිසිම කෙනෙක් දැකලා තියෙනවද බල්ලෙක් කොටුවක් හදාගෙන කියනවා මෙන්නගෙන මේ කොටුව මගේ කියලා. නෑ. එහෙම කළේ කවුරු හිතනද? මනුස්සයා කියන කෙනා විතරයි. හැමෝටම හැදිච්ච දේ ගොඩ ගහගත්තා. ඔය මනුස්සයා කියන කෙනා. හැමෝටම අවඩ අසාධාරණකම් සිද්ධ වුණා ඒ වෙලාවේ. අන්නේ අවඩ අසාධාරණකම් සිද්ධ වුණා අය මැරෙන මොහොතේ හිතාගත්තා මං උඹෙන් ඔය වාඩුව ගන්නවා. උඹාද මට මෙච්චරක් නැති කළා. මං ඔය ටික ඔන්න උඹෙන් ගන්නවා කවදා. ඕම් ඔය චේතනාව වගේ චේතනාවක් මූලික කරගෙන මියදුන අය ගන්ධබ්බ කොට්ටාස වලට ගිහිල්ලා මව් පුතට එන්න පටන් ගත්තා. දෙදෙනෙක් විසින් යම් පුද්ගලයෙකුට අවඩ අසාධාරණයක් කළා. ඒ අවඩ අසාධාරණයට වන්දිය ගෙවන්න අරකා මැරිලා ගිහිල්ලා මව් පුතට ආවා. ඕන් දැන් වන්දිය ගෙවනවා. ඇයි? පුතට ආපු වෙලේ ඉඳලා තාත්තා ඩබල් වැඩ. හවුද නැද්ද? අනේ දරුවෙක් ලැබෙන්නේ. එදාම තීරණය කරනවා කලහද වන්දනට පස්සේ මෙච්චර කරන්න ඕනේ. දැන් පටන් ගන්නවා. අන්න තාත්තා දැන් ඉස්තර විඳ දුක වගේ දෙගුණයක් දුක් විඳිනවා. අම්මා අර දේ බඩේ තියාගෙන පුදුමාකාර දහ දුකක් විඳිනවා. අන්න අර වන්දිය කියවන්න පටන් ගන්නවා. ඕම් ඔය විදියට තමයි පින්නතුනේ අර ආදි කල්පිත මිනිස්යාගේ ශරීරයට ඔය දරු ගැබ කියන එක පීඩන්න පටන් ගන්නවා. නැත්තම් ඒක ඉස්සලා බොහෝම සන්තෝෂෙන් ඒ අය කාලය ගත කරනවා. ඔය දරු ගැබ මනුස්ස කුසල එන්න පටන් ගත්ත දවස් ඉඳලා මේ මිනිස්යා දුක් විඳිනවා. මේ අද දක්වා ස්වභාවය අමතක කරන්නේ ස්වභාවය තමන්ගේ තියෙන භාවයට අනුව තමයි හැමදේම සකස් වෙන්නේ. මේ සබාදාම සම්පූර්ණයෙන්ම වෙනස් කළේ මේ මිනිස්සයා. ඒක නිසා මේ මිනිස්සයා සියලු සත්තුන්ට ණය ගැටි.
ඒකත් අමතක කරන්න එපා. අද මේ සත්තු දුක් විඳින්නේ මේ මිනිස්යන්ට. හැබැයි සත්තු වෙලා ඉන්නේ මේ මිනිස්යම තමයි. මේ සබාදහම මේ தත්ත්වයටපත් කළේ මිනිස්යා. ඔන්න දැන් ඔබට දැන් තේරෙනවා ඇති මේ ආදිකල්පිත බ්‍රහ්මයාගේ ඉඳලා මේ ආපු ගමනේදී එක එක අධියරින් අධියට වෙනස් වෙච්ච හැටි. ඒ මොකද උනේ අර පාරිශුද්ධ වූ සිතක් තිබුණා ඒවා බ්‍රහ්මයාට. අඩුම තරමේ කාමයේ තිබෙ නැති මේ බ්‍රහ්මයන්ගේ කාමයේ ටික වර්ධනය වෙලා තරහ ඊර්ෂ්‍යාව ක්‍රෝධය කියන දස අකුසලයේ එන්න පටන් ගත්ත ටික තමන්ගේ හිතවල. ඒ දස අකුසලෙන් මෝරන්න මොකද උනේ? මේ විශ්වයේ ඒට අනුරූපව වෙනස් වෙනවා. මේ මනුස්ස කාලේ කරපු දේවල් වෙන්න ඇති අපි සමහර විට දකිනවා බල්ල පුරුෂ තමුන්ගේ සීමාවන් ලකුණු කරලා හදනවා. එතකොට කියන්නේ බල්ල පුරුෂ මේ කියන්නේ වඳුරොත් මෙහෙම තියෙනවා. ඒ අර පරණ පුරුද්ද තමයි තාම එන්නේ මේ. ඔව්. දැන් බල්ලන්ට තියෙනවා ඒ ඒරියා එකට આવොත් කරාගෙන පයින් එහෙම සභාවල් තියෙනවා. ඉතින් අර පරණ පුරුදු විදියට එන දේවල්. ඉතින් එනකොට දැන් ඔබ මේක හොද්දාකාරව අවබෝධ කරගන්න යුතු දේ තමයි ඔය මාංශය කියන එක. එතකොට දැන් මාංශයෙන් මේක පටන් ගත්තේ. මාංශ අනුභවය කියන එක පටන් ගත්තේ ඔන්න ඔතනින්. ඉතින් ඕක නවත්තන්න බෑ වෙන්නේ. නමුත් තථාගතයන් වහන්සේ කිව්වා පවත්ත මාංශය අනුදෙනවා දාලා. ඒකෙන් කියන්නේ මස් මාංශ කන්න එපා කියලා. නමුත් තථාගතයන් වහන්සේට පූජා කරන්න සුදුසු පවත්ත මාංශය. නමුත් සමහර ආගම් තියෙනවා පවත්ත මාංශය ප්‍රතික්ෂේප කරලා අර පීඩා කරලා බෙලි කපලා මරණ සතාව විතරක් කන්න අනුදන් වදාරපු ආගම් තියෙනවා. මහා පාපකාරී අවස්ථාවක්. නමුත් තථාගතයන් වහන්සේ අනුදන් වදාළේ අර විදිහට. එහෙම දේවල් තියෙනවා. දැන් නැහැ. නමුත් ඒ කාලේ තිබුණා. ඉතින් මේක මිනිස්යා විසින් ඉතින් මේක වෙනස් කරගෙන යන්නේ. සම්පූර්ණයෙන් මේක වෙනස් කරගෙන යන්නේ. ඉස්සර මිනිසුන්ට මස් ගන්න ඕන වුණා. මිනිස්සු මොකද කරන්නේ? කැලේට යනවා. සතාට විදින්න අවශ්‍යතාවයක් නැහැ. කැලේට යනකොට කැලේ ඕන තරම් ඉන්නවා. මොකද? විඤ්ඤෝ ඉන්නවා, කොටි ඉන්නවා, මූ ඉන්නවා, ගෝණු ඉන්නවා. ඉතින් ඔය දෙකොල්ලන්ගෙන් ගනුදෙනු පියව ගන්නවා. නේද? අර කොටියා කියන කෙනා ඉපදුනේ අර කියන මේ මුවාව මරන්න. ඒක මේ ඒ දෙන්නගේ ගතියෙන් පැවතගෙන එන එක. අතීත සංසාරයත් තිබිච්ච ලොකු ගනුදෙනුවක් පියවගෙන යන ගමනක්. ඒ කාලේ හිටපු මිනිස්සයා ඒක රතපවන්න ගියේ නැහැ. ඒක සිද්ධ වුණා අර බොක්ක කාලේ යන්න ගියා. අර සතාව අරගෙන ගෙදර ආවා මාංශ වලදුවා. ඉතින් ඒ මාංශෙන් කිසිම ප්‍රශ්නයක් කාටවත් සිද්ධ වෙලා නැහැ. ඉතින් ඒ තුල දැන් ඔබ දානයක් දෙන වෙලාවට බුද්ධ පූජාව සඳහා අඩුව දඩනේ දැන් තියෙන මාංශය තිබීම සුදුසු නැති වගේ තමයි පේන්නේ. මොකද දැන් තියෙන මාංශය පවත්ත මාංශයක් නෙමෙයි. නමුත් මේකත් හොඳට මතක තියාගන්න. තථාගතයන් වහන්සේලාට රහතන් වහන්සේලාට ආහාරයේ ප්‍රභේද තිබ්බේ දෙකයි. එකක් තමයි ඝන ආහාර, අනිත් එක තමයි ද්‍රව ආහාර. ඒ උන්වහන්සේලාට අවශ්‍යතාවයක් නැහැ මේ පරිප්පු දාන්න. බඩු දාන්න. එහෙම අවශ්‍යතාවයක් උන්වහන්සේලාට තිබ්බේ නැහැ. මොනවද දෙන්නේ? ඒ දෙන දේ වැළඳුවා. ඇයි ඒ? දන් වළඳන නෙමෙයි ජීවත් වෙලා හිටියේ. ජීවත් වෙන්න ඕන නිසා තමයි දන් වැළඳුවේ. මේ කරජ කය පවත්වාගෙන යන්න ඕන නිසා. මේ ආහාරජ කයක් තියෙනවා. මේ ආහාරජ කයට ආහාර ගැටෙන්නේ නැත්නම් මේ ආහාරජ කය මැරෙන නිසා. අන්න ඒක උදෙසා තමයි උන්වහන්සේලා ආහාර වැළඳුවේ. ඉතින් ඒක නිසා උන්වහන්සේලාට ඔකේ කිසිම ප්‍රභේදයක් තිබුණේ නැහැ. නමුත් යම් යම් අවස්ථාවලදී ඇතිවෙච්ච ප්‍රශ්න නිසා තමයි බුදුහාමුදුරුවෝ පවත්ත මාර්ගය අනුගමනය දාලා. මොකද යම් යම් අවස්ථාවල භික්ෂුන් වහන්සේලාට අසනීප රෝගාබාධ හැදිලා තියෙනවා. ලේ අඩුකම් හැදිලා තියෙනවා. ඒ ලේ අඩුකමක් හැදුනහම මොකද වෙන්නේ? ඒ ලේ අඩුව පුරවන්න මාංශයක් ගන්න කියලා ජීවක වෛද්‍යවරයා කියනවා. ඉතින් එතකොට තමන්ගේ කුළුපගම දායකයෙක්ට කියලා මාංශයක් පිළිල කරගෙන කන්න කියලා බුදුහාමුදුරුවෝ අනුදැනුවා දාලා තියෙනවා. අවසර දීලා තියෙනවා ඒක. හැබැයි කිසිම කෙනෙක්ගෙන් ඉල්ලන්න බෑ. තමන්ට බොහොම ළඟම ඉන්න දායක පවුලකකින් ඉල්ලන්න පුළුවන්. මට මෙන්න මේ වතනීපයක් තියෙනවා. පුළුවන් නම් මාංශයෙන් පිළිල කරපු ආහාරයක් මට පූජා කරන්න. එතකොට ඒ අය ඔය ධර්මය අහලා තියෙනවා. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා පවත්ත මාංශයක් තමයි මේකට සුදුසු කියලා. එතකොට ඒ අය මොකද කරන්නේ? ඒ අයගෙන් පිරිමි කෙනෙක් කැලේට යනවා. කැලේට යනකොට ඕන තරම් මේ මුව මරලා දාලා තියෙනවා මේ පින්යෝ මේ කොටි විසින්. ඒ මුව එක්ක අරගෙන ඇවිල්ලා ඒ ආහාරය පිළියෙල කරලා දෙනවා. ඉතින් ඒ ආකාරයෙන් මිනිස්සු මාංශ වැළඳුවා හොඳ රසවත් මාංශ ඇති වෙන්න. කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මිනිස්සයා එන්නේ දූෂණය වෙලා රස තෘෂ්ණාව වැඩි වෙලා ඉතින් මොකද වෙන්නේ? මරා ගන්නවා පුළුවන් තරම්. හැබැයි හොඳට බලන්න. අද එංගලන්තේ මේ කතා කරන එක දවසක් ඇතුළත හරක් කී දහහක් මැරෙනවද කියලා? ඌරෝ කී දහහක් මැරෙනවද කියලා? කුකුල්ලු කී ලක්ෂ ගාණක් මැරෙනවද කියලා? නමුත් ඒ අඩුව පුරවන්න තව උපදිනවා නේද? ඒකෙනුත් අඩුවක් නැහැ නේද? අපිට කවදාකවත් අහලා තියෙනවද ඇස් දෙකේ ටෙස්ට් එකේ කුකුල් මස් ඉවරයි කියලා? ඈ? මේ හිඟයක් ඇවිල්ලා තියෙනවා කියලා. කවදාකවත් නැහැ. ඒ අඩුව පුරවන්න ඒ එනවා ඒක. බය වෙන්න දෙයක් නැහැ. ඇයි ඉන්න මිනිස්සයා හරක් වැඩමනේ කරන්නේ. නේද? හරය කාදමන දේවල්මයි නේද කරන්නේ.
හරවත් දේවල් කියලා කරනවා හරිම අඩු පිරිසක් නේ ඉන්නේ. ඉතින් ඒක නිසා මේ පෘථිවි සාරය තව තවත් නැති වෙනවා. ඔබට මතක ඇති. ඔබ පුංචි කාලේ මඤ්ඤොක් කාලයක් සම්මනකොට ආපු සුවඳ. දැන් මඤ්ඤොක් කාලයක් සම්මනකොට එන සුවඳ. ඒ අතර ලොකු වෙනසක් තියෙනවා. අර පෘථිවි සාරය එන්නේ නැති වෙලා යනවා. අන්තිමට මේවා කාන්තාර වෙනවා. කාන්තාර කියන්නේ ඉතින් අර මිනිස්සු ඉන්නවා නමුත් ඉතින් කිසිම සාරයක් නැහැ පොළවේ. ඒ මට්ටමට එනවා. ඒ එන්නේ මිනිස්යාගේ තියෙන ස්වභාවය වෙනස් වෙලා. ඉතින් ක්‍රෝධයෙන් මත් වෙලා දසකුසලයේම කරගෙන දැන් ජීවත් වෙන්නේ වැඩිපුර මිනිස්සු 90ක් මිනිස්සු ජීවත් වෙන දසකුසලයේ මූලික කරගෙන. ඒ දසකුසලයේ මූලික කරගෙන ජීවත් වෙන මිනිස්සු නිසා මේ පෘථිවි සාරේ නැවතත් ගිහිල්ලා මිනිස්සු දවසක කැරට් අල්ලයක් කන එක නවත්තනවා. ඇයි ඒ? වතුර ටිකක් වතුර කනවා වගේ දැනෙන්න පුළුවන් මිනිස්සුන්ට කාලයකදී. දැන් එහෙම නේද? පළතුරක් අරන් බලන්න. නේද? අපිට දැනෙනවා යන්තම්. ඔබට දැනෙන්නේ නැති හොඳටම. පුංචි කාලේ අම්මා ගෙනත් දීපු ඇපල් ගෙඩියයි මෙහෙ දැන් කන ඇපල් ගෙඩියයි අතර ලොකු වෙනසක් තියෙන්න පුළුවන්. අර පෘථිවි සාරේ නැති වෙලා ගිහිල්ලා. ඇයි ඒ? ඔය බේත් ගහලා නෙමෙයි පෘථිවි සාරේ නැති වෙන්නේ. ඒ භෞතිකව නැති වෙන්නේ. ඒකෙන් නැති කරන්න පුළුවන් බොහොම බිඳු මාත්‍රයක්. නමුත් මිනිස්යාගේ සංකාර වලින්, මිනිස්යාගේ හිතෙන් පිටන මේ මිනිස්යා හිතන දේ වලින් මේ විශ්වයට මුදා හරින කිරණ වලින් මහා විනාශයක් සිද්ධ කරයි. ඉතින් මේ විනාශය වෙනකොට හරය කාදැමෙනවා. බහාලු ක්‍රියා සිද්ධ වෙනවා. ඔය නිසා මොනවද වෙන්නේ? ආපවර හරක්, එළු, බැටළු ආදි වශයෙන් අර සත්තු වෙලා උපදිනවා. ඒ කුකුලා වෙලා උපදිනවා කියන්නේ මොකද්ද? කූ කියලා කියන්නේ මොකද්ද? කුණු. අනුන්ගේ කුණු හොය යන. අනුන්ගේ කුණු අවුස්ස එළියට ඇද දාන. ඕම් ඔය පිළිස් කුකුලා වෙලා උපදිනවා. අනුන්ගේමයි කුණු හොයනවා. කුණු මේ යටපත් වෙලා තියෙන ඒවා ඔක්කොම හොය එළියට දානවා. එළියට දාන ඒකේ තියෙන දේ මොනවා හරි කනවා. ඒ කනවා කියන්නේ ඕක තමයි අද අර ඒ කාලේ මිනිස්සු වෙලා කරපු එක තමයි. මොකද්ද? කාගේ හරි ෆැමිලි එක මොනවා හරි දෙයක් තිබුණා. නැත්නම් යාළුවෝ දෙන්නෙක් අතර මොකක් හරි දෙයක් යටපත් වෙලා තිබ්බනම් ඕක හොට ගාලා මොකද කරන්නේ? එළියට ඇදලා දානවා. එළියට ඇදලා දාලා අරුන් දෙන්න ඊට පස්සේ මොකද කරන්නේ? හොගාලා ඒකට රණ්ඩු වෙනවා. අන්න ඒ රණ්ඩු වෙනකොට ඒ තියෙන සාරය දිහාම නියමයි කියලා හිත සතුට කරනවා. ඔය දේම තමයි දැන් කරන්නේ. මොකද? මේ යනවා පොඩෙන් පොඩ අවුසනවා ගන්නවා කුරු ටික කනවා ආයෙත් ඉස්සරහට යනවා හාරනවා කනවා යනවා ඔය ටික තමයි කරන්නේ. ඉතින් ওই ස්වභාවය තමයි. තමන් කරන ස්වභාවය. තමන් දවසක පටිච්චසමුප්පාදය අවබෝධ කරගත්තා නම් අද මේ කරන ක්‍රියාවලියයි ඒක නිසා ඔබට ඉස්සරහට උරුම වෙන්න තියෙන දේ තමන්ට හොඳටම අවබෝධ වෙයි. ඉතින් අවබෝධ වෙනකොට ඉතින් ඒකට කැමති නැත්නම් කරන්න තියෙන දැන් කරන ක්‍රියාවලිය නොකර ඉන්න. තමන් මොනවා හරි කරන ක්‍රියාවලියක් තියෙනවා. ඒකයි මම හැමතිස්සෙම කියන්නේ කිසිම කෙනෙකුට අවඩ අසාධාරණයක් සිද්ධ කරන්න එපා. හැබැයි නොදැනුවත්ව වෙන්න පුළුවන්. ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔබගේ ව්‍යාපාරය දිවෙනකොට තව කෙනෙකුගේ ව්‍යාපාරය පල්ලෙහාට වැටෙනවා. කරන්න දෙයක් නැහැ. ඒකට තමයි ඔය දානය කියන එක තියෙන්නේ. අපි දැන් ඊළඟට කතා කරගෙන යන්නේ. එතකොට දැන් ඔබ හිතන ඔන්න දැන් ඔබට මස් මාංශය පිළිබඳ ගැටලුව විසඳෙන්නේ නැහැ. ඒක නිසා මම හිතනවා බුද්ධ පූජාව සඳහා ඔය දැන් තියෙන මාංශය නොතිබ්බාට කමක් නැහැ. ඒ වගේම දානවලට නොතිබ්බාට කමක් නැහැ. කමක් නැහැ. නමුත් තිබ්බා කියලා ලොකු අවඩක් අසාධාරණයක් සිද්ධ වෙන්නේ නැහැ. නොතියනවා නම් හොඳයි. නමුත් යම් කිසි ආම්දුන කෙනෙකුට ලේ අඩුකම වගේ දෙයක් තියෙනවා නම් මාංශයෙන් බේල කරපු ආහාරයක් පූජා කරන එක බොහොම පින්දායකයි. මොකද එහෙම පූජා කළා දිව්‍ය ලෝකෙ ගිය අය ඉන්නවා. මොගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝක චාරිකාව වලින්දි කුක්කුට විමාන වස්තුව කියන විමාන වස්තු උපකරණේ කුක්කුට විමාන වස්තුව කියන එකේ තමයි මේක තියෙන්නේ. ඉස්සරහා ලොකු මහා දිව්‍ය විමානයක් තියෙනවා. අක්කර ගව් ගාන දිග දිව්‍ය විමානයක්. ඉස්සරහා ගහලා ඉන්න රත්තරන් පාට කකුළුවේ. ඒ රත්තරන් පාට කකුළුව ගහලා තියෙන දිව්‍ය විමානේ ඉන්න ගාවි උන්වහන්සේ වඩිද්දී උන්වහන්සේගෙන් අහනවා මහා බල සම්පන්න දිව්‍ය පුත්‍රයෙක් ඉන්නවා ඇතුලේ. අහනවා ඔබ මොකක් නිසාද මේ දිව්‍ය ලෝකෙට ආවේ කියලා. ඊට පස්සේ කියනවා ස්වාමීනි මම ගඟක් අයිනේ හිටපු අසරණ මිනිස්සෙක්. නම් ගඟක් අයිනේ තමයි මගේ තලක් අටවගෙන හිටියේ. තථාගතයන් වහන්සේගේ එක්තරා විසුණු වහන්සේ නම මේ බොහොම මෙර වඩාගෙන අරහත්ත්වයටපත් වෙන්න කියලා හිතාගෙන නිවන් දකින්න කියලා හිතාගෙන බණ භාවනා කරගෙන යනකොට කණේ අමාරුවක් හැදිලා. උහුල ගන්න බැරි කණේ අමාරුවක් හැදිලා. එතනින් එහාට භාවනාව වඩාගෙන යන්න බැහැ දැන්. ඊළඟ තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්න ගියාම තථාගතයන් වහන්සේ කියලා තියෙනවා කකුළු මාංශයෙන් පිළිල කරපු ආහාරයක් වළඳන්න කියලා. ඉතින් කකුළු මාංශයෙන් පිළිල කරපු ආහාර තියෙන කොයි හරියද? අර ගඟ අසබඩ තියෙන හරිය. ඒක නිසා උන්වහන්සේ මොකද කරන්නේ? අර ගඟ අසබඩ හරියේ පිණිසිකා වැඩියා. ඒ පිණිසිකා වන්නකොට මේ මිනිස්සයා එදා කකුළු මාළුවක් හදලා තිබ්බේ ගෙදර. ඒ කකුළු මාළුව එන් කොටසක් අර හාමුදුරන්ට පූජා කළා. ඒ පූජා කළා ඒ හාමුදුරුවෝ ඒ දානේ වැළඳුවා. ඒ කකුළු මාංශයෙන් පිළිල කරගත්ත දානේ වළඳලා වෙනකොට මොකද වෙන්නේ? අර ශරීරයේ මොනවා හරි වාපිච්චන් කුපිත වීමක් තිබිලා ඒක සමතේකටපත් වුණා.
ඒක සමනේ වුණා. ඒ සමනේලා උන්වහන්සේ මොකද කරන්නේ? ආයි අර වෙර වීර වඩාගෙන අරහත්ත්වයටපත් වුණා. අරහත්ත්වයටපත් වෙලා මට මේ අරහත්ත්වයටපත් වෙන්න උදව් උපකාර කළේ මෙන්න මේ කෙනා. ඒ කෙනා එදා හදලා දීපු දේ තමයි මට ඒකට පිහිටක් උනේ කියලා අරහත්ත්වයටපත් වෙච්ච උන්වහන්සේ මොකද කරන්නේ? අර ගෙදරට වඩින්න. ගෙදරට වැඩි වෙලා අර මනුස්සයර ධර්මයේ දේශනා කරනවා. බොහොම හිත පැහැදිලා පසු කාලයක මරණයෙන් පස්සේ තමයි අර දිව්‍ය ලෝකේ මහා බල සම්පන්න දිව්‍ය කුමාරයෙක් කියලා ඉපදුනේ. ඒක නිසා බින්දුනේ මාංශය කියන එක හොඳටත් හොඳයි නරකට නරකයි. ඒක නිසා අවබෝධයෙන් පරිහරණය කළා නම් හරි. හිතන හිතා ගන්න එකම එක දෙයක් දිවිහිමියෙන් මම ප්‍රාණඝාතයක් නම් සිද්ධ කරන්නේ නැහැ කියලා. ඒකයි වෙන්නේ. දිවිහිමියෙන් මම ප්‍රාණඝාතයක් නම් සිද්ධ කරන්නේ නැහැ කියන මතයේ ඉන්න. මරා දින මාංශයක් ඉතින් කන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඉතින් ඒක ආහාර ටික ගත්තට Tamante එකකින් අවඩක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් බුද්ධ පූජාව සඳහා මෙතනින් එහාට මාංශයෙන් පිළිදෙලපු ආහාර නොතී ඉන්න තරමට හොඳයි. හැබැයි ඔබ පූජා කරන්නේ පවත්ත මාංශයක් නම් ඒක ඒකාන්තයෙන්ම කැපයි. අහපු ප්‍රශ්නේ මිනිමස්. ඔව් ඒ ප්‍රශ්නේ කොටසක් තිබ්බා මිනිමස් බුදුහාමුදුරුවෝ මිනිමස් කෑවද කියලා. නෑ බුදුහාමුදුරුවෝ මිනිමස් කෑවේ නැහැ. මම අහලා දින ඔය මම හිතන්නේ Facebook එකේ මොකක් හරි එක්තරා මේ අන්‍යාගමික මතධාරියෙක් බුදුහාමුදුරුවෝ මිනිමස් කෑවා කියලා කියලා ලොකු විවේචනයක් කරනවා. ඉතින් ඒවට ඔබ කේන්ති ගන්න යන්න එපා. ස්වභාවය ධර්මතාවයක් කියලා ඒක සකස් වෙයි. යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේට අරහතුන් වහන්සේ නමකට යම් කිසි දේශනාගත සිතුවිල්ලක් ඇති කරගන්නවා නම් ඒ දේශනාගත සිතුවිල්ලම ඇති ඒ මනුස්සයා විනාශයටපත් කරනවා. ඒක නිසා ඔබ ඒකට කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් කොහොම හරි එහෙම දෙයක් වෙලා තියෙනවා. නමුත් ඒක බුදුහාමුදුරන් සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. එක්තරා හාමුදුරුවෝ කෙනෙකුට ඔය ලේ අඩුකමක් තිබුණා. ජීවක වෛද්‍යවරයා ගාවට ගියාම ජීවක වෛද්‍යවරයා කිව්වා මේ ලේ අඩුකමට මාංශයෙන් පිළිල කරපු ආහාරය පළඳන්න කියලා. බුදුහාමුදුරුවෝ අනුවෙනව දාලා තියෙනවා Tamante යම් කිසි දෙයක් අත්‍යවශ්‍ය නැහැ. මොකද ඒ කාලේ හාමුදුරුවෝ සල්ලි තිබ්බ නැහැ කියලා මූත් ගන්න. මොකද සල්ලි කියන දේ වටනකම හාමුදුරුවෝ තිබෙන්නේ නැහැ. මොකද ඒ කාලේ හාමුදුරුවෝ උනේ නිවන් දකින්න අවශ්‍ය පිළිතුර. බොහොම සුළු පිරිසක් තමයි අර ලාභ ප්‍රයෝජන තකා එතෙන් ආවේ. ඉතින් ඒ කාලේ ඒ බුදුහාමුදුරුවෝ වන්දනවා දාලා තිබ්බ කිසි දෙයක් කායෙන්වත් ගන්න බෑ. හැබැයි Tamante අවශ්‍යම දෙයක් තියෙනවා නම් ළඟම කුළුපගම දායක නිවසේදී ඒක අහන්න කියලා. ඉතින් මේ හාමුදුරුවන්ට ඒ ලේ අඩුකමක් තිබිච්ච නිසා ජීවක වෛද්‍යරයා මේක කියපු නිසා ඒක උපාසිකාවක් හිටියා සුප්තියා කියලා. ඔන්නේ සුප්තියා කියන උපාසිකාව හාමුදුරුවන්ට බොහෝම ලෙන්ගතුකමින් අප උපස්ථාන කරපු උපාසිකාවක්. මේ උපාසිකාව පන්සලට එනකොට මේ උපාසිකාවට කිව්වා උපාසකම්නේ මට මෙන්න මෙහෙම එකක් ජීවක වෛද්‍යවරයා කිව්වා ඔබට පුළුවන් ද මට ඒක පිළියෙල කරලා දෙන්න. හැබැයි හාමුදුරුවන්ගේ තිබිච්ච හැඟීම මාංශය වළඳන්නද නැත්නම් අර අසනීපේ සනීප කරගන්නද? අසනීපේ සනීප කරගන්න. ඇයි අසනීපේ සනීප කරගන්නේ? යහත් තිරහත් කාලයක් වැජෙන්නද නැත්නම් නිවන් අවබෝධ කරගන්න. නිවන් අවබෝධ කරගන්න. ඒක නිසා එතන කිසිම අහිතක් නැහැ. එතකොට ඔය විදිහට අර සුප්පියාව හාමුදුරන්ට පොරොන්දු වුණා මම එනම් මාංශයෙන් පිළිල කරපු ආහාරයක් ඔබ වහන්සේට පූජා කරන්නම් කියලා. එතකොට මාංශයෙන් පිළිල කරපු ආහාරය පූජා කරන්නම් කියලා සුප්පියාව ගෙදර ගියා. පහවදා සුප්පියාවට හොයාගන්න බැරි වුණා කිසිම තැනකින් මාංශයක්. නමුත් බොහෝම ශ්‍රද්ධාවන්ත කාන්තාවක් මේ උපාසිකාව මොකද කරන්නේ? තමන්ගේ සේවිකාවට කතා කරලා තදින් පටියකින් කකුල බැඳලා කලවෙන් මස් කෑල්ලක් කපලා අර සේවිකාවට දුන්නා මේක උයලා ගිහිල්ලාම හාමුදුරන්ට දෙන්න. මං කොහෙද යවුවත් අසනීප වෙලා ගෙදර ඉන්නවා කියලා. ඉතින් අර සේවිකාවත් මහත් පුදුමේටපත් වෙලා ඒ ඉතින් අනේ ඊපු දෙය කරන්නේ නැහැ ස්වාමි දුන්නේ. ඒක උයලා ගිහිල්ලා දුන්නා. ඒක වළඳලා සනීපයටපත් වුණා අර හාමුදුරුවෝ. ඔය වෙලාවේ ඔය දේ තථාගතයන් වහන්සේ දැක්කා. තථාගතයන් වහන්සේ අර භික්ෂුන් වහන්සේ ගාවට ඇවිල්ලා අහනවා ඔබට අසනීපයක් තිබුණා නේද? එහෙමයි ස්වාමී. දැන් හොඳයි. එහෙමයි ස්වාමී. මොකක්ද ඒකට කළේ? ස්වාමී ජීවක වෛද්‍යවරයා කිව්වා ලේ අඩුකමක් තියෙන්නේ කියලා. හරිද? ඔබ මොකක්ද ඒකට කළේ? ස්වාමී මම මාංශයෙන් පිළිකරු ආහාරයක් කවුද මාංශය ගෙනාවේ? සුප්පියා. ඔබ ඇහුවද මොනවද මේ මාංශය කියන්නේ? නෑ ස්වාමී. මෝග පුරුෂය. මාංශයක් කවුරු හරි පිළිල කරගෙන ආවොත් ඒ මොනවද කියලා අහන්න. මොකද ඔබ ඒ වැරදුවේ සුප්පියාවගේ කලවේ මස්. එතකොට බින්වතුනි අන්න එදා බුදුහාමුදුරුවෝ සහනං කළා මිනිමස් කන්නේ. ඒ කියන්නේ මාංශයක් පිළිල කරගෙන කවුරු හරි ආවොත් අහන්න කිව්වා. මොකද්ද මේ මාංශය? ඒ වගේ දසමස් සහනමක් තියෙනවා. මේ සාසනේ. මස් ජාති 10ක් තියෙනවා. තථාගතයන් වහන්සේ සහනං කරා. ඒවා කන්නේ ඒවා පවත්ත මාංශය වුණත් කන්න එපා. නැත්තම් හරි දේශිනේ මිනිස්සුන්ට දානයක් පිළිල කළද? ඇයි? මිනිස්සෙක් මලා නේද? සග්ගා කපාගත්ත මස් ටිකක්
දානේ පිළිල කළා දුන්නා. එහෙම දෙන්න පටන් ගන්න ඊට පස්සේ. නේද? ඒක නිසා ඒක තහනම් කළා. පවත්ත මාංශේ උනත් ඒ දසමස් තහනමක් කළා. ඒ මස්යාදි 10. ඇත්මස්, අස්මස්, වලස්මස්, ඊළඟට කොටි දෙජාතිකගේ මස්, ඕ වගේ මට 10න් මතක නැහැ. මිනිමස් ආදි වශයෙන් 10ක් තහනම් කළා. ඒ තහනම් කළේ විවිධ හේතු නිසා. කෑහම දිරවන්නේ නැති ගතිය එහෙම එකක් නිසා නෙමෙයි. විවිධ හේතු නිසා ඒක තහනම් කළා. ඒ හැරෙන අනික් මාංශයක් ඉතින් වළඳන්න පුළුවන්. හැබැයි ඒක පවත්ත මාංශයක් වෙන්න ඕනේ. ඉතින් ඔය අන්‍යාගමික මතධාරීන් ඒ වගේ දෙයක් අල්ලගෙන මෝඩ විදියට කතා කරන එක ගැන හරිම අනුකම්පා සහගතයි. ඒකයි මම කියන්නේ ඔබට මේ කිසි දෙයක් දැකලා ක්‍රෝධය ඇති කරගන්න හදන්න එපා හිතේ. මොකද ඔබ බෞද්ධයෙක් නම් ඔබ හදන්න ඕනේ ද්වේෂය කියන එක අයින් කරලා දාගන්න හිතේ. ද්වේෂය කියන එක තමන්ගේ හිතෙන් අයින් කරගන්නවා නම් තමයි ඔබ බෞද්ධත්වයේ රඟා කරගන්නේ. ද්වේෂය කියන එක ඔබට නැවත එනවනම් මම මේ කතා කරන ධර්මයේ තුල මම මේ ධර්මයේ කතා කරගෙන යද්දී ඔබගේ හිත රාගයෙන් දැවෙනවා නම්, ද්වේෂයෙන් දැවෙනවා නම්, මෝහයෙන් දැවෙනවා නම් මම මේ කතා කරන්නේ බුදුබණ නෙමෙයි. මේ කතා කරගෙන යද්දී ඔබගේ හිත රාගයෙන් නිදහස් වෙන්නේ ටික රාගයෙන් නිදහස් වෙනවා නම්, ද්වේෂයෙන් නිදහස් වෙනවා නම්, මෝහයෙන් නිදහස් වෙනවා නම් අන්න ඒකයි බුදුබණ. ඒක නිසා කිසිම අවස්ථාවක ඔය දකින්න දේවල් වලින් දැන් මේ ළඟදී මට මේ දරුවෝ කිව්වා බුදුහාමුදුරගේ මූණට මිස්ටර් බීන්ගේ මූණ දාලා ඔහොම එකක් මේ Facebook එකේ යනවා කියලා. ඉතින් ඒක දිහා බලලා ඉතින් ඒකට කුණු හරපෙන් විශේෂයෙන් මේ අපේ බොහොම අර බෞද්ධත්වයේ ඇඟ පුරාම දුවන තරුණ ජවයේ තියෙන අපේ තරුණිය බෞද්ධයෝ ඉතින් ඒකට කුණු හරපෙන් බැලලා කමෙන්ට්ස් දාලා තියනවා කියලා ඉතින් කිව්වා. දැන් ඕකේ ප්‍රශ්නේ තියෙන්නේ අර මිනිස්සේ අර කරපු දෙයින් කරලා ඉවර වෙලා ඒක කරලා ඉවර වෙලා ලෝකෙට පෙන්නුවා ඔය බෞද්ධයෝ කියලා කියා ගන්නා විශාල පිරිසක් ඇත්තටම බෞද්ධයෝ නෙමෙයි කියලා නේද? ඒක නිසා නේද අර කුණුහරුපෙන් බැන්නේ. මම මේ බණපු අයගේ ඒ තියෙන අර සාසනාලයට විග්‍රහ කරනවා නෙමෙයි පිටුතේ. ඒගොල්ලෝ එතන වැරදුනා. ඒගොල්ලන්ට. නේද? මොකද අර අබෞද්ධ කෙනෙක් අරක කළේ. එයා කළේ මොකද්ද? hina වෙවි. එයාගේ හිතේ ක්‍රෝධයක් තියෙන්නේ නැද්ද සමහරවිට? නැතිද? මේ විශ්ලේෂණය කරලා බලන්න මේක ධර්මානුකූලව. යාර මේ බුදුහාමුදුරගේ මූණ එහෙම ඉරේස් කළා නේද? hina වෙවි. එයාගේ හිතේ කිසිම ක්‍රෝධයක් තියෙන්නේ නැතුවද සමහරවිට? මේ අර මේ අර මොකක් හරි නේද? ඒක මානසික මට්ටම් තියෙන මිනිස්සුන්ගේ. ඉතින් ওই මානසික මට්ටමට අර ඊට පස්සේ මිස්ටර් බීන්ගේ හරි මම දැකලා තියෙනවා හරකෙක් ගොළුවක් හයි කරලා තියෙනවා. බුදුහාමුදුරන්ගේ ඇඟට. හරි? එතන එහෙම එකක් ඉතින් hina වෙන්නේ තියන්නේ නැති. නමුත් ඕක බලන අපේ මිනිස්සු මොකද වෙන්නේ? බුදුහාමුදුරුවෝ කියපු එකට සම්පූර්ණයෙන්ම ඔපොසිට් යනවා. ක්‍රෝධය කියන එක ඇති කර ගන්නවා හිතේ. කැක්කුම මම ඒකට ගරු කරනවා. මම ඒක විවේචනය කරනවා නෙමෙයි ඒක කැක්කුම. නමුත් පින්වතුනි අපි අවබෝධ කරගත යුතු දෙයක් තියෙනවා. තථාගතයන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ උන්වහන්සේගේ රූපයකට වැඳවැඳීම් එක ගැන නෙමෙයි. උන්වහන්සේගේ රූපයකට මේ බොහොම ගරු කරගෙන අනේ මේ බුදුහාමුදුරන්ගේ ඔළුවනේ මේ බුදුහාමුදුරන්ගේ අත් දෙකනේ මේ කකුල් දෙකනේ කී ඉන්න නෙමෙයි. උන්වහන්සේ යම් කිසි ධර්මයක් දේශනා කළා නම් අන්නේ ධර්මයේ තුල පිහිටලා ඒ ධර්මය අනුගමනය කරන්න. අන්න ඒකයි උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ අපෙන්. ඒක නිසා පින්වතුනි ඕවගේ දෙයක් දැක්කයි කියලා ඕකට කලබල වෙන්න යන්න එපා. ඔබ ධර්මය අහන පිරිස. ඒකට කලබල වෙලා ඔබ තුල රාගයක් ඔබ තුල ද්වේෂයක් ඇති වුණොත් අන්න ඔබයි තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් ඈතට ගිය කෙනා වෙන්නේ. දැන් ඔබට හරකෙක් දිහා බලුවහම මොකක්ද දැන් ඇති වෙන්නේ? අනුකම්පාව. අනේ පවුමේ හරක දුක් වෙනවා. නමුත් ඔබට ධර්මය අවබෝධ වෙන ඔබට තේරෙනවා. අර හරකව ඔබට පේන්න පටන් ගන්නවා. ඒ හරක වෙන්නේ ඉස්සෙල්ලා හිටපු මිනිහව. පරිදි සමුප්පාදයේ ටික අවබෝධ වෙගෙන යනකොට ධර්මය අවබෝධ වෙන්න අර හරක දිහා බලනකොට ඒ හරක වෙන්නේ ඉස්සෙල්ලා හිටපු මිනිහ දිහා මතක් වෙනවා. ඒතර හිතනවා ඔබ මොන තරම් අසාධාරණයක් මේ සමාජයට කරන්නේ නැද්ද? අද ඔබට මෙච්චර දේවල් මේ මිනිස්සු කරන්නේ. ඈ අද ඔබ කොක්කගේ එල්ලලා ඈ පන පිටින් ඔබගේ හැම ගලවලා දාන්නේ. ඈ ඔබ මේ සමාජයට මොන තරම් අසාධාරණයක් අවශ්‍ය කරන්නේ නැද්ද? ඔන්නෝක Tamante හිතෙන්න පටන් ගන්නවා. ඒක කියන්නේ කරුණාව නැති වුණා එහෙම නෙමෙයි. අනේ ආ කිසිම සත්ව කරුණාවක් නැහැ. එහෙම එකක් නෙමෙයි පින්වතුන් වෙන්න තියෙන්නේ. ඒකේ යථා ස්වභාවය අවබෝධ වෙනවා Tamante. මොකද ඔබට පුළුවන් මේ ලෝකෙින් හරක් ඔක්කොම නිදහස් කරන්න. ඈ මේ මහ මුහුදින මානසික මරණය නවත්තන්න පුළුවන්ද? ඒ උරුමතාවයේ ඒ උරුම විදියට අරගෙන යනවා. ඔබ උත්සාහ කරන්න ඔබ ආදරය කරන පිරිසත් ඔබ වටේ ඉන්න පිරිසත් ඔන්න ඔය හරක් වෙන එකෙන් ඔය සත්තු වෙන එකෙන් වළක්ව ගන්න. ඒකට නම් කරන්න ඕනේ පුළුවන් තරම් මේ ධර්මයේ ශ්‍රවණය කරලා මේ මාර්ගය අනුගමනය කරන්න. මේ මාර්ගය වඩන්න. හැමදේම හරියට. තව තියෙන ප්‍රශ්න යමු කරන්න. පින්ද පාදයේ වදිනකොට ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි පූජා කරන හැමදේම අනුභව කරන්න එතකොට එතනදී උන්වහන්සේලා ඒක බලන්න ඕනේද අහන්න ඕනේද කතා කරන්නේ සාමාන්‍යයෙන් නේද? ඔව්
එතනදී බුදුහාමුදුරුවෝ කියන්නේ මාංශයක් පිළියෙල කරලා පූජා කරනවා නම් සාමාන්‍ය මිනිස්සෙක් අහනවා. ඒක යුතුයකම. අපි අහන්නේ. මාංශයක් පූජා කරනවා. මොකද මාංශ වලදන් නැති වෙන්නත් පුළුවන්. මොකද යම් දූතාංග දරාගෙන ඉන්න පුළුවන් කිසිම මාංශයක් වලදන් නැහැ කියලා හිතාගෙන ඉන්න. සාමාන්‍යයෙන්. ඒක නිසා මාංශයක් පූජා කරනවා නම් ඒ මාංශය මොකක්ද කියලා අහන්න අයිතියක් හාමුදුරුවන්ට තියෙනවා. මොකද ඒ කාලේ ඔය කොටි මස් තහනම් කරන්න හේතුවක් තිබුණා. ඒ තමයි ඒ කාලේ යම් පිරිස් හිටියා කැලේ ගිහිල්ලා කොටි දඩයන් කරනවා. ඒ කොටි දඩයන් කරගෙන ඇවිල්ලා මොකද කරන්නේ? අර කොටියාගේ මස් වලින් පිළියෙල කරපු ආහාරය අර හාමුදුරන්ට පින්නපාත වන්න හාමුදුරන්ට බෙදනවා. ඒතර කැලේ ඇතුලේ ඉන්න හාමුදුරුවෝ පින්නපාත වලින් ආයෙ කැලේ ඇතුලට යනකොට අර කොටි මස් තුනකට මොකද කරන්නේ? අර කොටි පයින්නවා ඇඟට. අන්න ඒක නිසා බුදුහාමුදුරුවෝ කොටි මස් වලදන එක තහනම් කරනවා. ඒ වගේම බලස් මස් ඔය වගේ යම් මස් කොටාසයක් තියෙන ඒක තහනම් කරන ඒක නිසා. මොකද ඒකේ හාමුදුරන්ට වෙන විපත් නිසා. අලි මස් තහනම් කරන්න හේතුව තමයි මංගල ඇත. මංගල ඇත කියන්නේ රජුරුවන්ගේ ඇත. රජුරුවන්ගේ ඇත මැරුණාට පස්සේ ඒ කාලේ මොඩ අන්‍යගමික පිරිස් මේක මංගල ඇතානේ. මේකේ මස් අරන් ගිහලා කෑවනම් අපි තුරත් මංගල සලකුණු ඉතුරු වෙනවා ඇඟ ඇතුලේ. ඒක නිසා කියලා ඉතල මංගල මඟුල් ඇතාගේ මස් අරන් ගියා ගෙදර මලාට පස්සේ. ඒ මස් අරන් ගිහලා ඉතින් ඒක උයලා අර එන විසුණු වහන්සේලාට පින්න පාත දෙනවා. ඒ දෙනකොට අන්‍යාගමිකයෝ අන්‍ය තීර්ථකයෝ ප්‍රචාරයක් කරනවා. ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ භික්ෂුවෝ මේ මංගලතාවේ මස්තිකවත් කියන්නේ ඒකත් කනවා මෙදේට කනවා කියන්නේ. යෝග කියනකොට බුදුහාමුදුරුවෝ ඒක තහනම් කරා. අලි මාංශය කන්නේ. ඉතින් ওই විදිහට තමයි මස් මාංශ කියන එක ආවේ. ඉතින් හොඳම දේ තමයි ඒ අර පවත්ත මාංශය කියන එක දෙන්න පුළුවන් නම් දෙන්න. නැත්නම් නොදී ඉන්න තරමට හොඳයි. මම එකකින් ඔබට කියන්නේ මස් මාංශ නොකා ඉන්න කියලා. එහෙම කියන අයිතියක් නැහැ. නමුත් රස නැති නිසා ඒ රසය ඉතින් හොයාගන්න අපිට ඒක කරන්න වෙනවා. හැබැයි අමතක කරන්න එපා. ඔබ මූලික වෙන්න එපා මේ පෘථිවියේ තියෙන ඉතුරු සාරය ටික යන තැනට වැඩ කරන්න. එහෙම වුණොත් එහෙම ඔබටත් සිද්ධ වෙනවා. ආවස්තක බ්‍රහ්ම ලෝකයෙන් යන්නේ මනුෂ්‍යයා. ඒ කර්මත් ඒ විඥානය තුළ තියෙනවා නේද? ඉතින් අපිම තමයි සත්තු වෙන්නේ. නිවන් දක්නා ජාති දක්වා ඉතින් ඔය ටික කැරකි යනවා. ඒකයි මම කියන්නේ මේකේ තියෙන අර පද විරුක්ති වශයෙන් දැනගත්තට පස්සේ අපි දන්නවා කරන්න ඕනේ මොකද්ද කියලා. දැන් අපි දන්නවා සත්තු කිනුම් ඇති උනේ ඇයි කියලා. ඒක නිසා දැන් අපිට පුළුවන් සත්තු කිනුම් ඇති වෙන්න තියෙන වැඩ කරගෙන යන්න. ඉතින් ඒකයි ඔබ මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. මේ ධර්මය අහලා ඉවරනාට පස්සේ ඔබට හිතෙන්න ඕන දේ තමයි හරකවුනේ ඇයි? හරය කාදමපු නිසා. මේ සමාජයේ තියෙන හර පද්ධතිය ඒ කාලේ ඉඳලම තිබිච්ච අර හොඳ ගතිගුණ දස පුණ්‍ය ක්‍රියා ඒ දේවල් නැති කරලා දස අකුසලයට පෙළඹුණා. දස අකුසලයට පෙළඹිලා සමාජය දූෂණය කළා. ඒ සමාජය දූෂණය කරලා හරය කාදමපු නිසා අර රස පෘථිවියේ තිබිච්ච රසසාරය නැති වෙලා ගියා. ඒ රසය දෙන්න තමයි අර මාංශය කියන එක ලෝකෙට තියුණා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් අපිත් ඕකට මූලික වෙනවා නම් අද පරිසරෝපන්නව අපි දැනගන්න ඕනේ අපිට ඊළඟට වෙන්න තියෙන්නේ මොකක්ද කියලා. ඉතින් ඒක නිසා තමයි උන්වහන්සේ කියන්නේ සෝතාපන්න ඵලය සවස් කරගන්න පුළුවන් තරම් ඉක්මනට අන්න එතකොට මොකද වෙන්නේ? ආයි සතර අපායක උප්පත්තිය සිද්ධ වෙන්නේ. පොඩි ප්‍රශ්නයක් අහන්න. දැන් අපි දැන් අවස්ථාවේදී දැන් විඥානය අපි තුළින් අයින් වෙනකොට අයින් වෙනවත් එක්කම උප්පත්තිය ලැබෙනවද නැත්නම් කාලයක් තියෙනවද නැවත විඥානය ගිහ නැවත රූපයකට සම්බන්ධ අවස්ථාව. එහෙමයි. මහායානය කියලා ආගමක් තියෙනවා. මුන්දානේ තව කොටසක් කියලා කියනවා මහායානය කියලා විදිහට. අන්නේ මහායානික විශ්වාස කරන දේ තමයි ඔන්න ඔය දේ. ඒකට කියනවා අන්තරාභවික කියලා. බුදුහාමුදුරුවෝ අන්තරාභවයක් ගැන දේශනා කළේ නැහැ. බුදුහාමුදුරුවෝ හැබැයි දේශනා කළා ගන්ධබ්බ කියන කොටසක්. ගන්ධබ්බ කියලා කියන්නේ ගන්ධයේ එල්බගෙන වාසය කරන. මොන ගන්ධයේද? ගන්ධය කියලා කියන්නේ මැද දෙයක්. සුගන්ධයයි දුගන්ධයයි තමයි වෙනස් දෙක. ගන්ධය කියන්නේ මධ්‍යස්ථ වශයෙන්. එතකොට සීල සුගන්ධයේ දුස්සීල දුර්ගන්ධයේ එල්බගෙන වාසය කරන. පිරිසක් තමයි ගන්ධබ්බ කියලා කියන්නේ. ඒ කියන්නේ එක්ක උන් පින් අසුරු කරගෙන ඉන්නේ නැත්නම් පව් අසුරු කරගෙන ඉන්නේ. ඒක උපාදාන කරගෙන තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඔබ මරුණාට පස්සේ මැරිච්ච මොහොතේම ඒ තප්පරකින් කෝටියෙන් පංගුවෙන් එහෙකදී ඔබ නැවතුනේ. අතර වැඩියක් නැහැ.
ඒක හරියට දැන් මම අද මේ මොහොත මේක පටන් ගන්න ඉස්සෙල්ලා මේ ඉන්ටර්නෙට් එකෙන් ආපු කෙනෙකුට මම කිව්වේ. ඒක හරියට දන්වැලේ පුරුකක් වගේ. එකට දන්වැලක් බැඳිලා තියෙනවා නම් මේක ඉවර වෙන්නේ මේක පටන් අරගෙන ගන්නකොටම තමයි මේක ඉවර වෙන්නේ. දැන් එක රූපයකින් තවත් අනිත් රූපයට ඒක ලින්ක් වෙනවා ඩග්ගා. ඒ කියන්නේ මෙතන තියෙන්නේ ඇත්තටම සිත් පරම්පරාව. රූපේ කියන එක වෙනස් වුණාට අර සිත් පරම්පරාව කියන එක අරන් එනවා ඉස්සරහට. එකම සිතක් නෙමෙයි සිත් පරම්පරාව. හොඳම උදාහරණය තමයි පුංචි කාලේ දන්වැල් හැදුවා මතකද වෙසක් එක. සවුකොළ වලින් දන්වැල් හැදුවේ රවුම් හදලා. එතකොට ඒකේ රතු පාට කොටසක් තියෙනවා. අපි දානවා මේ පුරු 10ක් විතර රතු පාට. ඊට පස්සේ ආයේ නිල් පාටින් දානවා. ඔන්න ඔය ගැන හිතලා බලන්න. එතකොට රතු පාටින් දාපු ටික තමයි මනුස්සයා. වශයෙන් ඉපදිච්ච කාලේ. එතකොට දැන් මනුස්ස සංකාර තමයි දැන් මේ වඩන්නේ. මනුස්සයා වශයෙන් දැන් අර තියෙන මේ අර ඒ තිබිච්ච සිතුවිලි තමයි දැන් මේ එන්නේ. සිත් හතගත්තේ ඒවා. එකිනෙකට බැඳිලා තියෙන්නේ. ඔබට හිතක් නැතුව ජීවත් වෙන එකම මොහොතක්වත් නැහැ. ඔබ හිතක් නැතුව ජීවත් වෙන එක මොහොතක්වත් නැහැ. හැම මොහොතේම ඔබ නිින්දනොත් අපිට හිත කියන එක වැඩ කරනවා. එතකොට එහෙම පුරුකට ඇවිල්ලා දැන් ඔබ රතු පාටකේ අන්තිම පුරුකට ආවා. ඒ කියන්නේ දැන් ඔබ මැරෙන්න ළඟයි. අර රතු පාටකේ අන්තිම පුරුක තමයි ඔබගේ අවසාන සිත. හැබැයි මේ අවසාන සිත බැඳිලා තියෙනවා නිල් පාටකේ පළවෙනි පුරුකට. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ චුති සිත්තිය ප්‍රතිසන්දිය වෙනවා. අවසාන සිත තමයි ඊළඟ භවයේ මොකද කියන්නේ ආරම්භක සිත වෙන්නේ. ඒ නිසා අවසාන මොහොතේ ඔබ කොච්චර පින් කරගෙන ආවත් අවසාන හිතේදී ඔබට පාපයක් මතක් වෙනවා. ඒක හා බැඳිච්ච එකක් තමයි ප්‍රතිසන්දි සිත. ඒක නිසා ඔබට පාපකාරී භවයක් තමයි සකස් වෙන්නේ. ඊට අපි දැන් ඔන්න ආවද ඔන්න එකපාරට පාපකාරී දෙයක් මතක් වුණා බල්ලෙක් වුණා. අන්න නිල් පාටක පටන් ගත්තා. හැබැයි මේ ටික එකට දැන් ඈඳිලා තියෙනවා. ඒ ඈඳිලා දැන් යනවා ආයි. දැන් යනවා අර බල්ලගේ හිත. කොහොම යනවා. ඒ ගිහිල්ලා ඔය ආයි බල්ලගේ හිත. ඔය බල්ලෙක් වුණා කියලා කියන්නේ ආයි ලේසියෙන් මිනිස්සෙක් වෙන්නේ නැහැ. තිරසන් යෝනික ඉපදුනා කියලා කියන්නේ ආයි ලේසියෙන් මිනිස්සෙක් වෙන්නේ නැහැ. ඔය බල්ලට වැඩෙනවද පින්දිරින්නේ නෑ. නේද? අහම්මෙන් කර්මයේ ඉවර වෙනකම් ඉන්නවනේ ජොබ් කරගන්න. ඉතින් ඔය ගිහිල්ලා යම් දවසක නැවත වාරයක් ආයෙ රතු පාට එකක් එන්න පුළුවන්. එතකොට අර එකයි මේකයි එකට ජොයින් වෙලා අන්න අනිත් එක පටන් ගන්නවා. එතකොට එකම හිතක් නෙමෙයි. දන්වැල් තියෙන්නේ. එකම හිතක් කියලා දෙයක් නැහැ. නිරන්තරයෙන් වෙනස් වෙන චිත්ත පරම්පරාවක් තමයි තියෙන්නේ. මෙතනින් ආරකට පැන. ආයි යනවා. ඉතින් නිවන් දකින්නවා කියලා කියන්නේ මෙහෙම යනලා අර රතු පාටක ඉවර වෙන තැනදී ආයි නිල් පාටක පටන් ගන්න හේතු නැහැ. ඇයි? කිසි දෙයක් අල්ලගෙන නැහැ ලෝකෙ. කිසි දෙයක් අල්ලගෙන නැති නිසා තව එකක් පටන් ගන්න විදිහක්. අන්න නිවන් දැක. ආයෙ ඉතින් එහාට යාමක් නැහැ. ඉතින් ඒක තමයි මේ අපි දැන් කරගන්න ඕනකම තියෙනවා. ලේසියෙන් පහසුවෙන් අපිට ඔක තේරුම් කරලා දුන්නාට ඒ දුන්නා කියන එක මේ අහම්බෙන් වෙන්න බැහැ නිවන්. يعني මුකුත්ම නැහැ ඒක එහෙම වෙන්න බෑනේ. මොකද හිතන්න නැති වෙලාවක උක වෙනවා කියලා හිතන්න බෑනේ. නෑ. හිතන්න නැති වෙලාවක වීමයි ඇත්තට තව පොඩ්ඩක් මේක වැඩිපුර විග්‍රහ කරගන්න. මේ බොහොම වටින දෙයක් දැන් මේ කියන්නේ. නිවන් දකින්න කියන්නේ මොකක්ද? දැන් අර එක මේ කෙනෙක් ඇහුවා කොහොමද ප්‍රශ්නයක්? මේ රටේ ඉන්න කෙනෙක්. සියලු කෙලෙස් ප්‍රහාණය කරන්නට. ඒක බැඳීමක් නැති වෙනවා. එතකොට අවසානයේ සිත කිසි දෙයක් කෙරෙහි බැඳීමක් නැහැ. ආශාවක් නැහැ. ඒක ප්‍රහාණය කරලා එතනදී නිවන් අවබෝධය ලබාගත්ත කෙනෙක්. ඔව්. තව ටිකක් විග්‍රහ කරගන්න මේ විදිහට. දැන් පටිච්චසමුප්පාදය කියන එක ගත්තාම භවයක් කියන එක සකස් වෙන්න හේතුවක් තියෙනවා. මොකද භවය තමයි ජාතිය සකස් කරන්නේ. දැන් ඔබ ඉන්නේ මනුස්ස ජාතිය. මනුස්ස ජාතියක් ලබන්න හේතුව තමයි කාම භවය. කාම භවයක් ලැබුවාම ඒ කාම භවයට කාම ලෝක 11ක් තියෙනවා. මනුස්ස ලෝකේ 4 අපායයි දිව්‍ය ලෝක 6යි. ඔබට උරුම කාම භවයක් නම් ඔය 11න් ඕනේ මේක උත්පත්ති ලබන්න පුළුවන්. ඔය 11න් ඕනේ මේක උත්පත්ති ලබද්දී ඔබ කරපු කර්ම ටික සකස් වෙනවා ගානට එතනට ඇවිල්ලා. ඒ භවය කියන තැන තමයි ඔබේ කර්ම තියෙන්නේ. කරපුවා. කාම භවයක් සකස් වෙනකොට අර කර්මය ඇවිල්ලා එතනින් තීරණය වෙනවා ඔබ දෙවි කෙනෙක්ද වෙන්නේ, මනුස්සයෙක්ද වෙන්නේ, බල්ලෙක්ද වෙන්නේ, පෙරේතයෙක්ද වෙන්නේ, අවි කියන යනවාද කියලා. ඒක තීරණය කරන කර්ම. හැබැයි ඔය භවයට හේතුවක් තියෙනවා.
මෙන්න මේක හරියම වැදගත්. භවයට හේතුවක් තියෙනවා. භවයට තියෙන හේතුව තමයි උපාදානය. උපාදානය කියලා කියන්නේ තදින් බැඳිලා යාම. ඒකත් මොකක් හරි දෙයක් එක තදින්ම හිත බැඳිලා යාම තමයි උපාදානය කියන්නේ. දැන් අපි උපාදාන කරගෙන ඉන්නේ කාමය. ඇස කන නාසය දිව ශරීරය කියන ශරීරය මනස කියන ඔය හය නැති වුණා ඔබගේ ජීවිතේ ඔබට වැඩක් තියෙනවා. ඔබට මනසකුත් නැහැ. දැන් ඔක්කොම ටික හදිලා මනසවත් තියනවා නම් අර දැකපු ටික ගැන හිතේ තියෙන්න පුළුවන් නේද? දැන් මනසකුත් නැහැ. ඒකත් මන්ද බුද්ධි කියලා. ඇස් දෙකක් නැහැ, කන් දෙකක් නැහැ. මේ ඇන්නට දැනෙන්නේ නැහැ. ඈ? දැන් වැඩක් තියෙනවා. නෑ. එහෙනම් අපිට වැඩක් තියෙන්නේ ওই ටික පළ දින වෙලාවද? ඒ කියන්නේ අපි කාමයේ උපාදාන කරගෙන තමයි ඉන්නේ. මේ ගත වෙන හැම තත්පරෙම අපිට කාමය තමයි අපිට ඕනේ. කාමයේ උමනා වෙච්ච නැති අවස්ථාවක් තියෙනවද ඔබේ ජීවිතේ කොහොමද? කාමය කියලා කියන්නේ සෙක්ස් නෙමෙයි පින්නතුනේ. ඇස කන නාසය දිව ශරීරය මනස. කියන ඡදේන්ද්‍රයන් පිනවන එක තමයි කාමය කියන්නේ. රූප ධානය. ඔව් අපි කාමය ගැන කතා කරන්නේ. හරි? එතකොට දැන් කාමය ගැන කාමයට තමයි උපාදාන වෙලා ඉන්නේ අපි. තව පිරිසක් ඉන්නවා රූපයට උපාදාන වෙච්ච අය. මැටි ගුලියක් දිහා බලාගෙන, පහන් දැල්ලක් දිහා බලාගෙන, වතුර ටිකක් දිහා බලාගෙන අරගෙන පටවි 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 කියලා සිහි කරනවා අරගෙන දිහා බලාගෙන. එතකොට මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ මනස ඒකාග්‍ර වෙනවා අර පටවි ධාතුවේ. ඒක නිරන්තරයෙන් ඒකාග්‍ර වේගෙන යනකොට ඒගොල්ලන්ගේ ඒ හිත ධානය හිතක් බවට පත් වෙනවා. ඒ කියන්නේ තදින් ඒකට බැඳිලා ගිය හිතක් බවට පත් වෙනවා. ඒපත් වෙනකොට අර එතරම් දිවිච්ච කාමය යටපත් වෙනවා. නැති වෙනව නෙමෙයි. කාමේ නැති වෙනව නෙමෙයි. කාමේ යටපත් වෙනවා. අර අලු යට හැංගිවිච්ච ගිනි පුපුර වගේ කාමය තියෙනවා. ඒක නිසා තමයි අපි හිමාලයේ භාවනා කරන ආම්දුරු කැලේ නාරිලතා මල් බිඳනකොට දැහන් මිදෙනවා කියන්නේ. අර යටපත් කළා නේද? ඒක බුදුදහමට සම්පූර්ණ වෙනස් දෙයක්. බුදුදහම යටපත් කිරීමේ නෑ. අයින් කිරිලේ තියෙන්නේ. ඒක තමයි මම එන්නම් තව එතකොට දැන් මේක යටපත් කරලා ඉන්නේ. ඉඳලා හැබැයි අර මනස දැන් ඒකාග්‍ර කරලා දිනනවා මොකටද? රූපේ. දැන් එයා එතකොට උපාදාන කරගෙන ඉන්නේ මොකද්ද? රූපය. රූපයක් එක තමයි කදින් හිඳ බැඳිලා ගිහිල්ලා තියෙන්නේ. ඒතර කාමේ නැහැ. රූපයක් තියෙනවා. අන්න එයා උපාදාන කරලා තියෙනකොට මොකද්ද? රූපය. තව පිරිසක් ඉන්නවා. එයා රූපයක් එපා කියලා අරූපය උපාදාන කරගෙන ඉන්නවා. අරූපය කියලා කියන්නේ හිස් අහස. ආකාශයේ උපාදාන කරනවා. ආකාශය දිහා බලාගෙන ආකාශය මෙනෙහි කරනවා. හිස් බව. ඊළඟ විඥානයේ දිහා බලාගෙන විඥානය මෙනෙහි කරනවා. විඥානයේ රූපයක් නැහැ. නේද? හිත කියන රූපයක් නැහැ. ඒක මෙනෙහි කරනවා. දැන් නේව සංඥා නා සංඥායතන කියලා එකක් තියෙනවා. නේව සංඥාව නා සංඥායතන කියලා කියන්නේ සංඥාවක් ඇති වෙනවා නැති වෙනවා ස්වභාවයෙන් බලනවා. බලන එකක් තියෙනවා. එතකොට ආකාශය දිහා බලයි. එතන ආකාශය මෙනෙහි කරනවා. එතන හිස් බව. අර රූපයත් එපා කියලා අයින් කරලා. හැබැයි අර හිස් බවට හිත තියලා තියෙනවා. විඥාණයට හිත තියලා තියෙනවා. සංඥා ඇතිවීම නැතිවීමට හිත තියලා තියෙනවා. එතකොට ඔය විදිහට ඒවට හිත තියලා ඉන්නකොට එතන අරූපයට තමයි හිත තියලා තියෙන්නේ. එහෙනම් දැන් යා උපාදාන කරගෙන ඉන්නේ මොකක්ද? අරූපය. හැබැයි අපි නිකන් කූඩල්ලෝ වගේ. මොකක් හරි උපාදාන කරගන්නවා නැත්තම් ඉන්න බෑ අපිට. ඕක තමයි තියෙන ගැටලුව. මොකක් හරි එකක් උපාදාන කරගෙන ඉන්නේ. මේ ලෝකේ පරිසරණ හැම සත්වයාම ඔය තුනෙන් එකක් උපාදාන කරගෙන ඉන්නේ. කට්ටියක් කාමයේ උපාදාන කරගෙන ඉන්නවා. කට්ටියක් රූපේ උපාදාන කරගෙන ඉන්නවා. කට්ටියක් අරූපේ උපාදාන කරගෙන ඉන්නවා. යමක් උපාදාන කරගත්තොත් ඒකට ඒ කාන්තේම භවයක් සකස් වෙනවාමයි. ඒක කිසිම කෙනෙකුට නවත්තන්න බෑ. යම් කිසි කෙනෙකුට භවයක් සකස් වුණොත් ඒ භවය හා බැඳිලා කර්මයක් එතනට ඇවිල්ලා ජාතියක් සකස් වෙනවාමයි. ඒක කාටවත් නවත්තන්න බෑ. බුදුදහමේ හරය කියන්නේ ඔන්න ඔය භව නිරෝධය. ඔය භවයක් ඇති වෙන එක නවත්ත ගන්න තමයි හදන්නේ. පින් කිරීම තුළ අපි තවත් භව නිර්මාණය කරන්නේ. පින් කිරීම තුළ තවත් භවය නිර්මාණය කරන එක හොඳයි. පව් කරලා භව නිර්මාණය කරගන්න වඩා. ඒක නිසා පින් කරන එක හොඳයි. කුසල් කරන එක ඊට වඩා හොඳයි. ඒ කියන්නේ මේකෙන් නිදහස් වෙන්න උත්සාහ කරන එක ඊට වඩා හොඳයි. පින් කරන්නේ ඒක නෙමෙයි. ඔව්. බෞද්ධ කියන අර්ථයේ තේරුම අරගත්තාම හරියි. බුද්ධ කියලා කියන්නේ භවය උදුරා දමපු කියන අර්ථය. බුද්ධ. බෞද්ධ කියලා කියන්නේ යම් කිසි කෙනෙක් භවය උදුරලා දාන්න ඉදිරිපත් වුණා නම්
අන්න එයා තමයි බෞද්ධයා. ඒ හැරෙන්නේ ඔය ඒකට තමයි පරමාර්ථ බෞද්ධත්වය කියලා කියන්නේ. අනිත් හැම එකක්ම සම්මුති බෞද්ධත්වය. ක්‍රිස්තියානිකයා, මුස්ලිම් ආගමිකයා, හින්දු ආගමිකයා සහ බෞද්ධයා වෙනස් වෙන්නේ ඔය හතර දෙනාම පින් කරනවා. ඔය හතර දෙනාම දන් දෙනවා. හින්දු ආගම අතරන් දන් දෙන්නේ නැහැ කවුරුත්. ඕනෙම මේ හින්දු දේවස්ථානයකට ගිහලා බලන්න 24/7 කන්න දෙනවා මේක. එනයි. එන හැමෝම මොනවා හරි හාල් මිටියක් ගෙනත් දානවා, පරිපු මිටියක් ගෙනත් දානවා, සල්ලි දානවා ඔක්කොම පුළුවන් තරම් දන් දෙන මිනිස්සු. ඒක නෙමෙයි බෞද්ධත්වය කියන්නේ. යා ඔබට බෞද්ධයෙක් වෙන්න ඕන නම් පරමාර්ථ බෞද්ධයෙක් වෙන්න ඕන නම් කළ දේ තමයි. අන්නර භවය උතුරලා දාන කැමැත්ත ඇති කරගන්න. ඒක කළ යුතු දෙයනේ කියන එක නෙමෙයි ධර්මය අවබෝධ වෙනකොට තමන්ට හිතෙන දෙයක් ඒක. අන්න එතනට අපි එමු මේ විවේකයෙන් පස්සේ. ඔව්. මේකනේ ඒ අයට තමයි කියන්නේ ඒතකොට ඒ කියන්නේ දැන් ඉන්න මිනිස්සයා නෙමෙයි. නෑ මනුස්ස ස්වභාවය තමයි තියෙන්නේ. දැන් දෙවි කෙනෙක් ගත්තාම මේ දෙවියන්ටත් තියෙන මිනිස්යාගේ ස්වභාවයයි. ඊළඟට බ්‍රහ්මයෙක් ගත්තාම බ්‍රහ්මයන්ටත් තියෙන මනුස්ස ස්වභාවයමයි. ඔය බ්‍රහ්මයෝ කියලා කියන්නේ රැවුල් වවාගෙන ජටා බැඳගෙන ඉන්න જાතියක් නෙමෙයි. ඔය Hindu ආගමේ තියෙන එක එක දේවල් වලදී බ්‍රහ්මයන්ව පෙන්නන්නේ නිකන් මේ රැවුල වවාගෙන මේ භාවනා කරගෙන ඉන්න ස්වභාවයක්. එහෙම එකක් නෙමෙයි බ්‍රහ්මයා. බ්‍රහ්මයා කියන්නේ දෙවියන්ට වඩා මහා ඉර්ධිමත් ආලෝකයක් ශරීරයෙන් නිකුත් වෙන ලස්සන කෙනෙක්. මනුස්සයාගේ ස්වභාවයමයි තියෙන්නේ. ඔබ දෙවි කෙනෙක්ව දර්ශනය වුණා නම් කවදා හරි දවසක දෙවියන්ට තියෙන මනුස්සයාගේම ස්වභාවය. හැබැයි හරීම ලස්සනයි. ඇඟෙන් කාන්තිය නිකුත් වෙනවා. ඒ වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. නමුත් අර බ්‍රහ්ම කියන කොටාසයට කාමය කියන දේ ඉතුරු නැති නිසා ඒ කාමය කියන එක නැතුවනේ ඉපදුනේ. ඉතින් කාමයේ නැතුව ඉපදෙච්ච නිසා ඒ අයට අර ලිංගික අවයව වල අවශ්‍යතාවයක් නැති නිසා ඒක ඒගොල්ලන්ට පහළ වෙන්නේ නැහැ. ස්ත්‍රී පුරුෂ කියලා ભેදයක්වත් නැහැ. ඔව්. ඔව්. ඔව් මොකද මේකයි දැන් ඉන්නේ දැන් මිනිස්සයා කියන්නේ අත්තටම අති පහත් වූ කොටාසයක්. නමුත් ඒ කාලේ පළවෙනි රතු වෙච්ච මිනිස්සයා කියන කෙනා බොහොම ශ්‍රේෂ්ඨ කොටාසයක්. ඒ ශ්‍රේෂ්ඨත්වය නිසා තමයි ඒ අයට සමාදහමෙන් උරුමුනේ මේ දේවල්. නමුත් දැන් ඉන්න මිනිස්සයා මේ හැමදේම නැති වෙගෙන යන්නේ. දැන් අපි මිනිස්සයා විදියට දකින්නේ බොහොම පිරිහිච්ච ස්වභාවයක්. නෑ. ඔව් මෙහෙමයි. නෑ අර නෑ ඕක මෙහෙමයි දකින්න ඕනේ. දැන් අර මේ බ්‍රහ්ම කියන කොටසේ මෙහෙට ආපු පිරිස තුල අර කාන්තා කියන ලක්ෂණ නෙමෙයි තිබුණේ. ඒ අයට තිබුණේ අර පිරිමි මනුස්ස ලක්ෂණ තමයි ඒ අයගේ තිබුණේ. ඒ අය ඔව් මෙහෙමයි. ඔව් එතන ලිංග ભેදයක් නැහැ. ඔතන දැන් හිතන්න එපා මේ සම්පූර්ණ මේ වෙනස් වූ මනුස්ස කොටාසයක් කියලා. එතන ලිංග ભેදයක් නැති වුණාට ඔයා මෙහෙම හිතන්න ලිංගයක් නැති මිනිස්සෙක් මේ පිරිමියෙක්
එතකොට පිරිමියා කියන කෙනා පිරිමියා වෙන්නේ ලිංගික අවයව වලින් නෙමෙයිනේ. තමන්ගේ තියෙන ගති ලක්ෂණ වලින්. මේකයි පිරිමියා කියන කෙනා පිරිමියා කියලා හඳුන්වන්නේ දැන් කාලේ ලිංගික අවයව වලින්. නමුත් ස්වභාවිකව පිරිමියා කියන එක හැඳින්වෙන්නේ ඒ තියෙන ගති ලක්ෂණ වලින්. අර බ්‍රහ්මයන්ට පිරිමින්ගේ ගති ලක්ෂණ තමයි තියෙන්නේ. හැබැයි පිරිමින්ට වඩා ඒ කියන්නේ දැන් පිරිමියා කියන කෙනාට ඒ කියන්නේ මනුස්ස කියන වඩා පොඩ්ඩක් උසස් වූ මනසක් තිබිච්ච පිරිසක්. නමුත් ඒක ටික ටික අඩු වෙලා ඉතින් ගිහිලා තමයි අද මේ தත්ත්වය උදා වෙලා තියෙන්නේ අපිට. දැන් අද මේ තියෙන தත්ත්වයක් එක්ක සංසන්දනය කරන්න එපා ඒ කාලේ. දැන් අද අපි සම්මුති වශයෙන් මිනිස්සයා කියලා කෙනෙක් ගන්නවනේ. අන්න එයයි එයත් ඒ මනුස්ස ස්වභාවයත් එක්ක අරගොල්ලන්ව සංසන්දනය කරන්න යන්න එපා. නෑ ඔතන මෙහෙමයි කාන්තා ස්වභාවයේ තියෙන කාන්තාව කියන ස්වභාවය ගැන හිතලා බලන්න. ඒක මම කියන්නේ මේ කාන්තාව කියන කෙනා පහත් කියන එම අර්ථයක් නෙමෙයි. එතනනේ කාන්තාව කියන ස්වභාවය කියන්නේ හරිම මේ හැම දෙයක්ම බොහොම ආසාවෙන් මේ අල්ලගන්න ස්වභාවයක් තියෙනවා කාන්තාවගේ පිරිමියට වඩා. එතකොට අන්නේ ස්වභාවයේ ගත්ත අර කොටස් ඒ ආපු ඒ අර ආදිකල්පිත බ්‍රහ්මයෝ ඒ කොට එහෙම ගත්ත අය තමයි කාන්තාව වෙලා ඉපදුනේ. හැබැයි ඒවත් ඕපපාතිකව තමයි ඒ උප්පත්ති සිද්ධ වෙන්නේ. එතකොට අනිත් අය ඒ පිරිමි වශයෙන් හිටියා. ඒ අය ඉපදිලා ගිහලා ආයි ඒ විදිහටම හටගත්තා. ඉතින් අර කාන්තාව කියන කොටසත් ඇති වුණා. ඒ ඇති වෙලා ඒ අය අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් ඇති වෙන්න ගන්නකොට ඒ අවශ්‍යතාවයට තමයි අර ලිංගික අවයව පහළ වෙන්නකට දෙන්නට. එතන පළවෙනිට ඇති වෙච්ච කාන්තාවට සමහර ලිංගික අවයව තියෙන්න නැති වෙන්න පුළුවන්. නමුත් අර කාන්තා ස්වභාවයෙන් යුක්ත අය තමයි ඉපදුනේ. දැන් ඕක දැන් අපි හරියට විග්‍රහ කරගෙන යනවා නම් සමහර විට පළවෙනිට ඇති වෙච්ච කාන්තාවට පියවුරු කියන දෙක නැති වෙන්න පුළුවන්. මොකද පියවුරු කියන එක ඇති උනේ දරුවන්ට කිරි දෙන්න. එතකොට දරුවෝ Tamanට මව්කුසෙන් උපදින්නේ නැත්නම් දරුවෝ උපදින්නේ උපපාතිකව නම් පියවුරු වලින් ඇති වැඩක් නැහැ. ඒක නිසා ඒ අය පියවුරු රහිතව තමයි උපදින්නේ. පියවුරු නැතුව. නමුත් කාලයක් ගිහිල්ලා අර විදිහට ණය පියව ගන්න ඕනි වුණාම අර මව්කුසට බහගත්තනේ ඇවිල්ලා. අන්න එතකොට ඒ මව්කුසට බහගත්ත කෙනා පොඩි කෙනෙක් විදිහට උපදිනකොට එයාව පෝෂණය කරන්න අන්න අර ඒ විදිහට අර අවයව සකස් වෙන්න පටන් ගන්නවා. නෑනේ ඒ කාලේ ඕපපාතික උප්පත්තියක් සිද්ධ වෙන්නේ නැහැනේ මිනිස්සෙකුට. එහෙම සිද්ධ වෙනවා කෝටි ප්‍රකෝටියකින් එක් වතාවක්. ඒකත් හැබැයි ඕපපාතිකව නෙමෙයි සිද්ධ වෙන්නේ. මඩක වගේ තැනක තමයි උපදින්නේ. මොකද දැන් මේ අපි මේ කතා කරන ආදිකල්පිත බ්‍රහ්මයෝ හිටියේ මේ දැන් මේ බුදුහාමුදුරුවෝ උපදින්න අවුරුදු මේ ප්‍රකෝටි ගානකට එහා. අපේ බුදුහාමුදුරුවෝ උපදින්න තව බුදුවරු 4 දෙනෙක් ඉපදිලානේ අපේ බුදුහාමුදුරුවෝ ඉපදුනේ. ඒ බුදුරු 4 දෙනාට ඉස්සෙල්ලා ඉඳලා තමයි මේක තියෙන්නේ. මේ මහා භද්‍ර කල්පයේ පටන් ගත්ත දවසේ ගැන තමයි අපි මේ කතා කරන්නේ. එතන මේ අවුරුදු බිලියන් ට්‍රිලියන් ගාණක් එහා එකක් ගැන තමයි අපි මේ කතා කරන්නේ. නෑ මෙහෙමයි. දැන් ඔතන තියෙන මේකනේ මනුස්සෙක් කියලා උපදිනවා නම් එයාට මව් කුසක් උරුම වෙනවනේ. දැන් මේ කාලේ මිනිස්සෙකුට උපදින්න බෑ මනුස්ස මව් කුසක් නැතුව.
නමුත් අර පළවෙනිම කාලෙදී ඕපපාතිකව තමයි ඉපදුනේ. දැන් බුදුහාමුදුරුවෝ ලෝකෙට පහළ වෙන්න ආවත් මව් කුසකින් තමයි උන්වහන්සේ උපදින්නේ. මොකද ඒක දැන් තියෙන ස්වභාවය. ඒක තේරුණා. දැන් මේ කාලේ උපදින්න කවුරු මේ ලෝකෙට උපදින්නවද? ඒ අය උපදින්න ඕනේ මව් කුසකින්. නමුත් අර මුල්ම කාලේ මව් කුසක් ලෝකෙට හටගන්න ඉස්සෙල්ලා ඒ අය ඉපදුනේ ඕපපාතික. හැබැයි අර මනුස්ස වශයෙන් තමයි හැබැයි ඉපදුනේ. බ්‍රහ්මයෝ නෙමෙයි. කාමයේ උපාදාන කරගෙන කාමයට එක්ක උපදින්න හිටපු කොට විරසක් තමයි ඉපදුනේ. ඉතින් ඒ අය ඕපපාතිකව ඉපදුනා. පස්සේ මව් කුසක් හටගත්තා. ওই විදිහට ඉතින් ඉස්සරහට ආවා. අපේ බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙනකොට ඕවා සිද්ධ වෙලා අවුරුදු බිලියන් ගාණක් ගිහිල්ලා. අපේ බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙනකොට ලෝකේ හරි දියුණුවේ. ඔය කියන කාලට වඩා. ඉතින් ඒ වෙනකොට මේ මිනිස්සු සත්තු මරමරු දෙවියන්ට බිලි දීපු එහෙම අවස්ථාවල් තිබිච්ච කාලෙකනේ බුදුහාමුදුරුවෝ ඉපදුනේ. ඒ කියන්නේ සමාජය සම්පූර්ණයෙන්ම දූෂණය වෙච්ච කාලෙක. මට මේ ඇහුන්නේ ආයි කියන්නේ ඔව් මේකයි එතනදී තථාගතයන් වහන්සේ අන්දනවතාලේ මොකද දැන් වගේ මේ විටමින් ಜಾති හොයාගෙන යකඩ අඩංගු ආහාර මේකය කියලා ඉතින් එහෙම අවස්ථාවක් උන්වහන්සේලාට නැහැනේ. ඉතින් ජීවක වෛද්‍යවරයා කිව්වහම මේ ඇඟට ලේ අඩුකම නිසා මේක හැදෙන්නේ කියලා, හැදිලා තියෙන්නේ කියලා. ඉතින් උන්වහන්සේ අනුදැනවදාරලා තියෙනවා එහෙම අසනීපයක් උදෙසා තමන්ගේ කුළුපගම දායක නිවසේකින් ඒක ලබා ගන්නට මේ අවඩක් නැහැ කියලා. ඉතින් ඒකෙන් කියන්නේ නැහැ උන්වහන්සේ නෑ කියලා සතෙක්ගෙන් මස් කාපන් කියලා කියනවා කියලා. හරි ඒකට අදාළ දෙයක් බෙහෙතක් වශයෙන්. ඒ විතරක් නෙමෙයි තව කියලා තියෙනවා ඔය මේ යම් මනුස්ස දෝෂවලට මේ විවිධ දේවල් කියලා තියෙනවා බුදුහාමුදුරුවෝ මේ ත්‍රිපිටකේ. ඉතින් ඒවට බෙහෙතක් විදියට ආහාර විදියට නෙමෙයි බෙහෙතක් විදියට පාවිච්චි කරන්න කියන ඒ දේවල්. බුදුහාමුදුරුවෝ බෙහෙත් කාණ්ඩක් දීලා තියෙනවා දැන් ඒක බෙහෙතක් දීලා තියෙනවා අරලු අරගෙන ගව මුත්‍රාවල දාලා පොළොවට වලලා තියලා යම් දවස් ගානක් ගිහිල්ලා ඉවරලා දවස් 7ක් කොහෙද ගිහිල්ලා ඒක අරගෙන බොන්න කියලා. දෙම්ම මාරු ඔක්කොටම හොඳයි කියලා. ඔව්. සූති මුච්ච බේසත්තේ කියලා කියන්නේ ඒකට. ඉතින් එහෙම දේවල් බුදුහාමුදුරුවෝ අඳුරන වදාarලා තියෙනවා. ඉතින් අර යකඩ අවශ්‍යයි ඒක නිසා ඒකට එහෙම කියලා එකක් ඉතින් උන්වහන්සේලාට නෑනේ. ඉතින් උන්වහන්සේලාගේ පරමාර්ථයක් තිබුණා. ඒ පරමාර්ථය කරගන්න ගමන් තමයි උන්වහන්සේලා ශරීරය ගැන මොහොම හරි මේක ඇදගෙන ආවේ ඉස්සරහට. අහන්න